හරි කමක් නැහැ. එහෙනම් ඔයාලා හොඳයි homework ටික හැමෝම හදලා තියෙනවා. අපි එහෙනම් දරුවනේ homework ටික සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා බලමු ওই ටික කොහොමද එන්නේ. ඒත් එක්කම අඩුපාඩු තියෙනවද? අන්න ඒ ටික චුට්ටක් අපි බලමු. right එහෙනම් මෙන්න පළවෙනි ගාන තල කැරලි ගාන නේද? සර් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ නේ. ආ ඉන්නකෝ දාන්න. ඉන්න ෂෙයාරින් එකේදී දැන් හරිනේ? දැන් හරි. හරි සර්. right. පළවෙනි එක කියනවා තල කැරලි සෑදීමට තල හා හකුරු මිශ්‍ර කරන අනුපාතය. ඕන් දැන් තමයි දන්නේ නේද? තලයි මේ හකුරුයි මෙන්න මේ අනුපාතයට මිශ්‍ර කරන්නේ. එතකොට මුලින් දීලා තියෙන්නේ තල පස්සේ තියෙන්නේ හකුරු. එතකොට තල කැරලි සෑදීම සඳහා තල 500ක් ගන්නවලු. අහනවා හකුරු ප්‍රමාණය. එතකොට මෙතන දීලා තියෙන්නේ අද සෙනෙත් මිනේනේ. තලවල ගාන තමයි දීලා තියෙන්නේ. එහෙනම් අපි මෙතන තලවලට අදාළ ඉලක්කම ගන්නවා. එහෙනම් අපි බලනවා තල එක් කොටසක් කොච්චරද කියලා. ඒ වගන්තිය කමක් නැහැ කොහොම ආවත් තල එක් කොටසක් බලන්න. එහෙනම් අපි 500 බෙදනවා. අතන කොටස් 5ක් තියෙනවා. එතකොට එක කොටසක් වෙනවා ග්‍රෑම් 100ක්. එතකොට අපෙන් අහන්නේ හකුරු ප්‍රමාණය. එහෙනම් හකුරු ප්‍රමාණය බලන්න එතන බලන්න හකුරු තියෙනවා කොටස් 4ක්. ඒ කියන්නේ 4 වැඩි කරනවා 100ෙන් උත්තර එනවා 400ක් කියලා ග්‍රෑම්. මේක හරිද බලන්න? හරිද ඒක? හරි සර්. right. හදාගන්න. ඒක මට පොඩ්ඩක් අත උස්සන්නකෝ කාගේ හරි වැරදි නම් කවුද කියලා චුට්ටක්. කාගේ හරි වැරදුනාද ඔක? හරි හොඳයි good. අපි යමු දෙවෙනි ගානට. මේක හදාගන්න. මේක කාර්යාලයක සේවය කරන කාන්තා හා පිරිමි සේවකයින් අතර අනුපාතය දීලා තියෙනවා. එතකොට මේ 18 කියන්නේ කාන්තාව. වැඩිපුරම දැන් ඉතින් කාන්තාවන් තමයි ඉන්නේ. මේකනේ වැඩි. නේද? හැමතැනම කාන්තාව තමයි ඉන්නේ. හරි 18 දෙනෙක් කාන්තාවන් නම් දරුවනේ කාන්තාවන්ට අදාළ ඉලක්කම තමයි ගන්න ඕනි. එතකොට කාන්තාවලට අදාළ ඉලක්කම තමයි අනුපාතයේ 3. එහෙනම් අපි කාන්තාවන්ගේ එක කොටසක් හොයාගමු. කාන්තා එක් කොටසක්. කමක් නැහැ ඔහොම ලිව්වට හරි. අපිට ගාන උත්තරේ හදාගන්න ඕනේ. කාන්තාවන් එක් කොටසක් බලන්න. කාන්තාව දෙකට කපලා එහෙම බලන්නේ නැහැ. නිකන් ගාන විදිහට අපි ලියමු. එතකොට ඔක්කොම 18යි. එහෙනම් අනුපාතයේ තියෙන ඉලක්කම 3. 18 3ෙන් බෙදෙනවා. එතකොට 6යි. ඒ කියන්නේ එක කොටසක් කාන්තාම වෙන්න ඕනේ නැහැ. අපි උදේ එක් කොටසක් කියලා දාගමුකෝ. එතකොට එක් කොටසක් කියන්නේ 6යි. අපෙන් අහනවා පිරිමි කට්ටිය. එතකොට පිරිමි ඉන්නවා කොටස් දෙකක්. එහෙනම් පිරිමි ගණන තමයි අහන්නේ. ඒ කියන්නේ 6 කොටස් දෙකක් තියෙනවා. උත්තර එනවා 12. right? උත්තර එනවා 12. කාගේද හරි අත උස්සන්න බලන්න. හරියයි? අකිදු වගේක වැරදිද? හරි. විදුමිනි ඔයාගේ වැරදිද මේක? සර් මගේ පළවෙනි ගාන වැරදි. ඒ මොකද? හරි සර්. සර් ආ 240. ඔයා 207. ඒ කොහොමද ඒක ආවේ? ඔයා මොකද කරේ? 305න් බෙදුවා. එතකොට ඉන්නේ 60. ඒකල්ලා 4ක් නේ 64න් 300 නෙමෙයි මේක 500 නේ තියෙන්නේ. ආ 300 ලියලා තියෙන්නේ 500 ගානේ තියෙන්නේ ඈ. ගානේ 500. ඒකයි වැරදිලා තියෙන්නේ. ගාන හැටියට නම් හරි. ගානේ හරියට හරි එහෙනම් පොතේ ගානත් වෙනස් කරන්න ඕනේ. එතකොට විභාගෙදී එහෙම එකක් වුණොත් අවුලක් වෙනවා. ලකුණු දෙන්නේ නැහැ. right. අපි යමු තුන්වෙනි ගානට. කිරි හදනවලු කිරි හදන්න කිරි සහ තේ කහට. අනේ අපි නම් ඉතින් තේ කොළ ගොට්ටට තමයි දාන්නේ. නමුත් ඔය ලොකු හෝටල් වල නේද? තේ කහට ටික වෙනම තමයි තියෙන්නේ. කිරි ටික වෙනම තමයි තියෙන්නේ. මේ දෙක මික්ස් කරනවා. එහෙමයි වෙන්නේ. අපි නම් ඉතින් නිකන් ඔය තේ ගොට්ටට දාලා පෙරලා ගන්නවා නේද? එතකොට මෙතන තමයි කිරි ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ කහට ප්‍රමාණය. සෙල්ලන්නේ නැහැ නේද? කහට ටිකක් ගොඩක් දාලා බොනවා. කිරි දෙකක් දානකොට කහට 5. එතකොට මෙතන දීලා තියෙන කිරි ප්‍රමාණය 100යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපි එක කොටසක් හොයාගමු කිරි වලින් පටන් ගමු. right? එහෙනම් කිරි එක් කොටසක් කියලා ලියන්න තුමා කෙලින්ම එක් කොටසක් හොයාගන්න. 100 කියන්නේ කිරි වල ප්‍රමාණය. එහෙනම් අනුපාතයේ කිරි වල තියෙන ඉලක්කමෙන් බෙදනවා. එතකොට උත්තර වෙනවා මිලිලීටර් 50. හරි.
ඊට පස්සේ අපෙන් අහන්නේ මොනවද? කහට ප්‍රමාණය. එහෙනම් කහට ප්‍රමාණය අහන්නේ. එහෙනම් කහට ප්‍රමාණය කියන්නේ කහට තියෙනවා කොටස් පහක්. ඒ කියන්නේ පහ වැඩි කරනවා. එක කොටසක් 50යි. උත්තර එනවා 55ක් මිලිලීටර් 250යි. ඒක හරියට උස්සන්න බලන්න. right very good. ඒක ඔක්කොගෙම හරි. ශාලිනි? හරි. ශාලිනිගේ අහන්න බාල් ශාලිනිගේ ඔක්කොම හරිලු. ඒකින්ද මම ආය අහන්නේ. right. ඊළඟ හතරවෙනි ගානට යමු. පෙරේරා, මිස්ටර් පෙරේරා. කවුද දන්නේ පෙරේරා? බලමු එහෙනම් පෙරේරා මහතා මෙන්න මෙහෙම මොකක්ද එකක් කරනවලු. ඉතිරි කරන හා වියදම් කරන මුදල් අතර. ඒ කියන්නේ එයා තුනක් ඉතුරු කරනකොට. අනේ දැන් නම් ඉතින් මං හිතන්නේ කාටවත් ඉතුරු කරන්න වෙන්නේ නැහැ නේද? තුනක් ඉතුරු කරනකොට හතක් මොකද වෙන්නේ? වියදම් කරනවා. අපේ නන් නේද? හම්බ කරනකොට 10ක් හම්බ කරනකොට අපේ ඉතින් 15ක් විතර වියදම් වෙලා. බලද්දි ණයට අරන් තමයි වැඩේ වෙන්නේ. ඉතුරු වෙන්නේ නැහැ දැන් මේ දවස්වල නේද? හැමදේම ගණන්නේ. එතකොට මේක කියනවා එසේ ඉතිරි කරන ලද මුදල රුපියල් 6000ක් නම්. එතකොට මේ 6000 කියන්නේ ඉතුරු කරන මුදලනේ. එහෙනම් අනුපාතයේ ඉතුරු කරන මුදලට අදාළ ඉලක්කම 3. එහෙනම් අපි කොටසක් හොයා ගන්නවා. කොටසක් බලන්න 6000 බෙදනවා 3ෙන් උත්තර එනවා 2000. ඒ කියන්නේ මේ එන්නේ එක කොටසක්. එතකොට අහන්නේ වියදම්නේ වියදම් කොටස් 7යි. එහෙනම් අපි වියදම් කරන මුදල බලන්න 7 වැඩි කරනවා 2000න් උත්තරේ රුපියල් 14000. ඒ කියන්නේ 14000. හරිද බලන්න මේ ගාන? hands up කරමු. මම හිතන්නේ ඒක සමුද්‍රි දෙක වැරදිද? සර් මොකක්ද උනේ? සර් මගේ හරි. හරි. හරි කියලා නේ කිව්ව මං හිතුවේ. අත උස්සපු නැති නම් මං හිතුවේ වැරදිද කියලා. right අංක 5 විදුමිනීගෙත් හරිනේ. මෙන්න හොඳ ගානක්. හරි හොඳ ගානක් තියෙනවා. බලමු මේක මොකද්ද කියලා හරියට හදාගත්තොත් ගොඩම තමයි නේද? තරුවක් දෙන්න. right ස්කන්ධය අනු තුත්තනාගම. එතකොට පළවෙනි එක තමයි තුත්තනාගම. ඊළඟ එක තමයි තඹ. තුත්තනාගම් කියන්නේ සල්ප වලටද මන් දන්නේ නෑ. සල්ප කියන්නේ ගෙන්දගම්. තුත්තනාගම් කියන්නේ මොනවද මන් දන්නේ. මට මතක නෑ දැන් මේ වෙලාවේ. ඔය සිංහල වචන දාලා තියෙනවනේ. ගෙන්දගම් වලට සල්ප කියන තුත්තනාගම් කියන්නේ මොකද්ද මන්? හරි කමන්නේ මොකක් හරි කමන්නේ එහෙම එකක් තියනවා කියලා හිතමුකෝ ලෝහයක්. හරි. තඹ කියන්නේ නම් කොප තුත්තනාගම් කියන්නේ මට මතක නෑ මොකක්ද කියලා. මේ වෙලාවේ. එතකොට මේකේ දීලා තියෙනවා තුත්තනාගම් වල ස්කන්ධය කිලෝග්‍රෑම් 6ක් කියලා. එහෙනම් අනුපාතයේ තුත්තනාගම් වලට අදාළ ඉලක්කම 2නේ. එහෙනම් අපි එක කොටසක් හොයාගමු. එහෙනම් අපි හොයාගමු මේ තුත්තනාගම් හොයන්නේ. හරි. තුත්තනාගම් එක් කොටසක්. තුත්තනාගම් එක් කොටසක් බලන්න මොකද කරන්න ඕනේ? කිලෝග්‍රෑම් 6 බෙදනවා 2කින්. එතකොට 6 2කින් බෙදුනාම අපිට එනවා කිලෝග්‍රෑම් 3යි. ඒක ඕනනම් ග්‍රෑම් කරගන්නත් වෙයි සමහර වෙලාවල් වලදී. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? තඹවල. එහෙනම් තඹ කොටස් ගාන බලන්න 5යි. එහෙනම් තඹ ප්‍රමාණය මේ මං හදන්නේ පළවෙනි එකේ. එහෙනම් තඹ ප්‍රමාණය වෙන්නේ තඹ කොටස් 5ක් තියෙනවනේ. එහෙනම් 5 වැඩි කරනවා 3ෙන්. එතකොට 5 අරක් 3 15යි. ඒ කියන්නේ තඹ දාන්න ඕනේ කිලෝ 15ක්. තුත්තනාගම් දාන්න ඕනේ කිලෝ 6ක්. ඔන්න පළවෙනි එකේ උත්තරේ. right. දෙවෙනි ගාන මොකද්ද? තඹ වලින් යන්නේ. එහෙනම් තඹ වලින් තමයි පටන් ගන්න වෙන්නේ දෙවෙනි ගාන. තඹ දානවලු 10ක්. එහෙනම් අනුපාතයේ තඹ වලට අදාළ ඉලක්කම 5යි. එහෙනම් අපි හොයාගමු තඹ එක් කොටසක් කොච්චරද කියලා. තඹ එක් කොටසක් බලන්න කිලෝ 10 බෙදෙනවා අනුපාතයේ තඹ වලට අදාළ ඉලක්කම 5. ඒ කියන්නේ උත්තරේ කිලෝග්‍රෑම් 2ක්. අපෙන් අහන්නේ තුත්තනාගම් ප්‍රමාණය. එතකොට තුත්තනාගම් තියෙන අනුපාතයේ කොටස් 2ක්. එහෙනම් 2 වැඩි කරනවා 2කින්.
දෙක වැඩි කරනවා. දෙකෙන් උත්තර එනවා කිලෝග්‍රෑම් 4ක්. right. මට ඊළඟ එකේ තුන්වෙනි එක. අපි බලමු තුන්වෙනි එක මොකද්ද කියලා. ඒක මිශ්‍ර ලෝහයක් ගැන කතා කරනවා. right. ඒක මිශ්‍ර ලෝහයක් ගැන කතා කරනවා. එහෙනම් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මට ඒ ගාන මෙතන හදන්න චුට්ටක් ඉඩ මදි වෙයි. ඔයාලා මට ඒකේ උත්තර දාන්න බලන්න ටට්ටක් ගාලා එතක. තුන්වෙනි කොටසේ උත්තර දාන්න. තුන්වෙනි කොටසේ උත්තරේ දාන්න බලන්න මැසේජ් කරන්න. right. දිමත් මට උත්තරයක් දුන්නා. ශාලිනී වාටි right. දිමත් සමුදිත ශාලිනී ඒගොල්ලන්ගේ හරි දිදුලගෙත් හරි කණිත් අය කවිෂා එක හැදුවේ නැද්ද? විදුමිනීගෙත් හරි. අර විදුමිනී ග්‍රෑම් වලින් දාලා තියෙන විදුමිනී ඔක කිලෝග්‍රෑම් කරන්න. එතකොට ඒත් හරි. අකින්දු ඔයා මට උත්තරේ මැසේජ් කරේ නෑ. තුන්වෙනි එකේ නේද? ඔව් තුන්වෙනි එකේ. සර් 1යි 2යි විතරයි හැදුවේ. right. එතකොට දිමත් හදලා තියෙනවා නේද? සමුදිත හදලා තියෙනවා. දිදුල විදුමිනී හදලා තියෙනවා. කවිෂ හැදුවත් නැද්ද ඒක? තුන්වෙනි එක? කවිෂ ඔය හැදුවත් නැද්ද? හරි. මේ බලන්නකො. මම කවිෂා මේ කවිෂාලු. right. අනිත් අයත් බලාගන්න. මම තුන්වෙනි ගාන කළු පාටින් හදන්නම්. තුන්වෙනි ගාන දරුවනේ දීලා තියෙන්නේ මිශ්‍ර ලෝහයේ ස්කන්ධය. ඒතර මෙතන මිශ්‍ර ලෝහය කියන්නේ මේ දෙක එකතු වුණාමනේ. එහෙනම් අනුපාතයේත් මම මේ පද දෙක මොකද කරන්න ඕනේ? එකතුව ගන්න ඕනේ. මිශ්‍ර කරන්න ඕනේ. ওই දෙක එකතු කරන්න ඕනේ. right? එහෙනම් අපි අර විදියට හදන්න වෙනවා. අපි අර මුලින්ම කරේ අනුපාතයේ පදවල එකතුව බලන්න ඕනේ. අනුපාතයේ පදවල එකතුව එතකොට එනවා අපට 2යි 5යි එකතු වුනහම 7යි. එතකොට මේ 28 කියන්නේ මිශ්‍රණයනේ. එහෙනම් අපි එක් කොටසක් හොයාගමු. එහෙනම් එක් කොටසක් හොයාගන්න මම කරන්නේ 28 මම ඉලක්ක මාරු කරලා ලියලා නේද? 5යි 2යි 7යි. එතකොට මුළු මිශ්‍රණයේ 28යිනේ. එතකොට අනුපාතයේ මුළු පදවල එකතුව 7යි. එහෙනම් 28 මම 7ෙන් බෙදනවා. එතකොට එනවා එක කොටසක් කිලෝග්‍රෑම් 4යි කිය. දැන් අහන්නේ තඹ ඒවා. එහෙනම් තඹ ප්‍රමාණය බලන්න අනුපාතයේ තඹවල තියෙන ඉලක්කම 5. ඒ කියන්නේ 4 වැඩි කරන්න ඕනේ 5න් 5 4 එතකොට එනවා 5 4 20යි. කිලෝග්‍රෑම් 20. right? කොහොමයි එන්නේ? ඒක මට අර නම් කිව්ව කට්ටියගේ හරි ඒක හදාගන්නකෝ. සර් ඊළඟ එකේ උත්තරේ එවන්නද? ඔව් හතරවෙනි එකේ උත්තරේ දාන්න බලන්න. ශාලිනී මොකද්ද හතරවෙනි එකට ආවේ? බලමු. right. දිමත්ගෙත් හරි ශාලිනීගෙත් හරි දිදුලගෙත් හරි ඊළඟ විදුමිනීගෙත් හරි අනිත් අය හදලා නැද්ද? ඒකේ බලන්නකො මොකද්ද දීලා තියෙන්නේ කියලා හොඳට. මම හතරවෙනි එක හදන්නම්කෝ නිල් පාටේ. right? හතරවෙනි එකේදී තුත්ත නාගම් වල ස්කන්ධය දීලා තියෙනවනේ. දීලා තියෙන තුත්ත නාගම් වල ස්කන්ධය. එහෙනම් මම අනුපාතයේ තුත්ත නාගම් වලට අදාළ ඉලක්කම තමයි ගන්නෙ. එහෙනම් මම මොකද කරන්නේ මුලින්ම තුත්ත නාගම් කොටසක් හොයා ගන්නවා. තුත්ත නාගම් එක් කොටසක් බලන්න මොකද කරන්න ඕනේ? මුළු ස්කන්ධය 2යි. ඒක අනුපාතයේ 2කින් බෙදෙනවා. එතකොට එනවා 1යි කියලා. අහන්නේ මිශ්‍ර ලෝහය. එහෙනම් මම මුළු කොටස් ටික හොයා ගන්න ඕනේ. අනුපාතයේ තියෙන පදවල එකතුව. ඒ කියන්නේ 2යි 5යි එකතු කරනවා. එතකොට එනවා 7ක්
එහෙනම් අපිට අපෙන් අහන්නේ මොකද්ද? මිශ්‍ර ලෝහයේ මුළු ස්කන්ධය. එහෙනම් මුළු ස්කන්ධය බලන්න අර ආපු එක වැඩි කරනවා 7න් උත්තරේ කිලෝග්‍රෑම් 7යි. කිලෝග්‍රෑම් 7යි. කවිෂ 7 එන්නේ දෝනි 5 කියන්නේ තඹවල අහන්නේ මුළු. මේ අහන්නේ මුළු. ඔයා හොයලා තියෙන්නේ තඹවල. එතකොට එකතු කරා නම් ඒත් හරි. තඹවල 5යි 5යි මේ දෙක එකතු වුණාම 7යි කියලා යටින් දාන්න. නෑ කපන්න එපා. හරි good. මුළු ගානම හරියයි. හොඳ ස්ටාර් එකක් දාගන්න. කාගේද ඔක්කොම හරි? සර් මගේ හරි. right. එතකොට අයිති ගාන කඩිය. එකක් වැරදිනේ. එතකොට හරි ගිහිනවා දිමත්ගේ හරි විදුමිනීගේ හරි ශාලිනීගේ හරි අකින්දුගෙත් එකක් වැරදි නේද අකින්දු? ඔයා ලියලා තිබ්බේ නෑනේ? නෑ සර්. right. දිදුලගෙත් හරි good. අඩුපාඩු ටික හදාගන්නකෝ. right. ඊළඟට මොකද්ද දුන්න ගාන? තව 6 තියෙනවද ඒකෙම? මිස්ටර් අභ්‍යාස සර්. මිශ්‍ර අභ්‍යාස. right. මේක උත්තරේ දාන්න බලන්න. මට එක්කෙනෙක් උත්තරේ දැම්ම. කවුද දාලා තියෙන්නේ? දිමත්. අනිත් අයත් උත්තරේ දාන්න බලන්න. දිමත්ගේ සමුද්‍රිතගේ උත්තරේ වෙනස්. ශාලිනී වලට මොකක්ද දාන්නේ? මිශ්‍ර අභ්‍යාස වල 1. 900. එහෙනම් දිමත්ගේ උත්තරේ වැරදි වගේ. සමුද්‍රිතගේ ශාලිනීගේ එකම උත්තරේ කියනවා. බලමු. දිමත් පොඩ්ඩක් චෙක් කරන්න. ඔව් දිමත් ඔයාගේ වැරදි වගේ තමයි. මොකද විදුමිනිත් කියන්නේ හරි උත්තරේ. විදුමිනී සමුද්‍රිත ශාලිනී ඒ තුන් දෙනා දැන්ට හරි. දිදුලගෙත් හරි. අකින්දු කරේ නැද්ද මේක? අකින්දු අකින්දු මේක කරේ නැද්ද? සර් ඔව් එයා මේ ටික හැදුවේ නැද්ද මිශ්‍ර අභ්‍යාස? සර් මම ඒ වෙනුවට දාන්න තියෙන්නේ 21 22 1 කියලා. ඒක හැදුවේ. 22 එකක් දුන්නා. මේ දෙක කරේ නෑනේ. හරි. හොඳට අහගන්න ඕනේ ඊළඟ දවසේ. සර් මටත් ඒක බැරි වෙලා. මිශ්‍ර අභ්‍යාස කරේ නැද්ද? හරි කමන්නේ. එහෙනම් බලමු එන්න මම මේක කියනකොට ඔයාලා පොඩ්ඩක් එහෙම මිස් වුණාද දන්නේ නැහැ මොකක් වචන ටික. හරි කමක් නැහැ ඔයාලා අනිත් ටික කරලා තියෙනවානේ. රයිට් මේකත් බලමු. මම සමහර වෙලාවල් වලදී මිශ්‍ර අභ්‍යාස කරන්නේ සමහර වෙලාවල් වලදී දෙනවා. මේක අපි බලමුකෝ මොකද්ද මේ දීලා තියෙන්නේ කියලා. එතකොට අනුපාතයේ දරුවනේ මේ දීලා තියෙන ඉලක්කම් මොකද්ද කියලා බලන්න. 1425 කියන්නේ තඹනේ. එහෙනම් අනුපාතයේ තඹ ටික තමයි මම ගන්නෙ. මේ තියෙන්නේ රිදී, මේ තියෙන්නේ තඹ. හරි. තඹ තුනක් තියෙනවා. මට මේ රිදී කියද්දි තමයි මතක් වෙන්නේ මේ අපේ අකින්දු ඊළඟට සමුදිත ආවොත් මේ පැත්තේ බලන්න මේ රිදී විහාරය කියලා තියෙනවා. ගිහිල්ලා බලන්න. මට මේ රිදී කියද්දි මතක් වුණේ රිදී විහාරෙත් එක්කම තියෙනවා. එතන මොනරාගල රම්බඩගල පන්සල තියෙනවා. දකුණු ආසියාවේ විශාලතම ශල්‍ය ප්‍රතිමාව අකින්දු ආවොත් එහෙම කුරුණෑගල පැත්තේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මේ දෙකට යන්න අනිවාර්යයෙන්ම. මේක තමයි දකුණු ආසියාවේ විශාලම ශල්‍යමය ගලින් හදපු පිළිමය ඉන්දියාවේ කට්ටිය තමයි හැදුවේ. මේකේ හදන්න මේ දහම් පාසලේ ළමයෙක් තමයි ඉස්සලම කැටයක් ගෙනත් දීලා තියෙන්නේ අර තලේබාන් වරු බුදු පිළිම කැඩුවානේ. ඊට පස්සේ හාමුදුරන්ට එයාගේ කැටේ ගෙනත් දීලා කිව්වලු මේ හාමුදුරනේ අපි මේ පන්සලේ පිළිමයක් හදමු කියලා ඒ වගේ. ඊට පස්සේ අනිත් ළමයිනුත් ගෙනත් දීලා. ඊට පස්සේ තමයි හාමුදුරුවෝ හදලා තියෙන්නේ. ඇවිල්ලා බලන්න ලස්සනයි. රිදී විහාර ගැන පොඩ්ඩක් කිව්වොත් රිදී විහාරය තමයි රුවන්වැලි සෑයට මේ රත්තරන් මේ රිදී අරන් ගිහින් තියෙන්නේ. එතන මේ රිදී ඉල්ලමක් වගේ මතුවෙලා රිදී ඉල්ලන් තියෙනවනේ පොළවේ. එතන මේ රිදී විහාරේ රිදී ඉල්ලමක් මතුවෙලා ඒකෙන් තමයි රුවන්වැලි සෑයට රිදී අරන් ගිහින් තියෙන්නේ. ඊට පස්සේ ඒක ඒ ඉල්ලම ඊට පස්සේ අවසානයේදී කරලා තියෙන්නේ ඒකේ ලොකු කුට්ටියක් අරගෙන හිටි පිළිමයක් හදලා තියෙනවා. ඔයාලා ගියොත් බලන්න. ඒක වීදුරු දාලා ලොක් කරලා තමයි තියෙන්නේ. ගාඩ්ලත් එහෙම දාලා. උතර පොඩක් ආවොත් බලන්න මේ පැත්ත. right. එතකොට දැන් මෙතන රිදී මේ තඹවල ස්කන්ධය දීලා තියෙන හින්දා මම අනුපාතයේ දරුවනේ තඹවල කොටස තමයි ගන්න. එහෙනම් මම තඹවල එක කොටසක් හොයා ගන්නවා.
තඹවල එක් කොටසක් බලන්න 1425 අතන 3ෙන් බෙදනවා. එතකොට 3 අරක් 4 12යි 22ට 7යි 475යි. අපෙන් අහන්නේ මොනවද? රිදී. රිදී තියෙනවා දෙකක්. එහෙනම් අපි රිදී වල බලමු කොච්චරද කියලා. එහෙනම් රිදී ප්‍රමාණය බලන්න 475 වැඩි කරනවා දෙකෙන් උත්තර එනවා 950යි ග්‍රෑම් කියලා. මම මුළු ස්කන්ධය බලලා. ඒකනේ බා මුළු ස්කන්ධෙ නෙමෙයිනේ අහන්නේ. එහෙනම් මෙහෙම කරන්න පුළුවන් ඔයාට. මුළු ස්කන්ධය බැලුවා නම් ඒකෙන් තඹ ටික අඩු කරන්න. එතකොට ඒත් 950 එනවා. රයිට් අඩුපාඩු හදාගන්නකෝ ඒක. රයිට් ඊළඟ ගානත් බලන්න දෙවෙනි ගාන. එතකොට දිමත්ගෙත් මේකෙන් මේ ගාන අඩු වුණාම දිමත් එනවා. ඉතින් ආයෙ කපන්න එපා දිමත් මුළු ප්‍රමාණයෙන් විදී ප්‍රමාණය අඩු කරන්න. ගාන ලකුණු සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා. රයිට් මෙන්න මේක බලන්න තාරකා. ශාලිනී කීයද මේක ආවේ? වෙරළු. right හරිනේ right සමුදිතගෙත් හරි දිමත්ගෙත් හරි ශාලිනීගෙත් හරි ආයේ අනිත් අය දැන් මේක එච්චර අමාරු නෑ ලේසියි අපි ගණන් කොච්චර හදුවද බලන්නකෝ දැන් ඉතින් මේකත් බැරනම් ආයේ ඉතින් බෑම තමයි පව් අර ළමයි අද නෑනේ සෙනෙත් රැස්ස ඉඳ නැතුව ඇති දැන් යා එදා ටිකක් හරි කමන්නේ විදුමිනීගෙත් හරි හරි අපි බලමු මේ කොහොමද කරන්න කියලා. මේක අපි බලන්න ඕනේ මේ 15 කියන්නේ මොකද්ද? වෙරළු ගෙඩි කාන කාටද? තාරකාගේ වෙරළු. තාරකාගේ 15ක් තියෙනවලු වෙරළු. දැන් නම් ඉතින් වෙරළු කන්නේත් නැහැ මේගොල්ලෝ නේද? එතකොට අපි මේ තාරකාගේ අනුපාතයේ තියෙන ඉලක්කම තමයි ගන්න ඕනේ. මේක දිදුලගෙත් හරි ඈ. මේ ඉන්නේ කවුද? කමලනී. දෙක කවුද? නිමල්. නිමලුත් රිංගලානේ මේ කෙල්ල දෙන්නෙක් අස්සට. right පහක් කනවල කවුද තාරකා තාරකා තමයි වැඩිපුරම කන්නේ. එතකොට මෙතනම් තාරකාට ලැබිච්ච 15ක් තියෙනවා. එහෙනම් අනුපාතයේ තාරකාට අදාළ ඉලක්කම 5. එහෙනම් අපි තාරකාගේ එක කොටසක් හොයා ගන්නවා. තාරකාගේ එක් කොටසක්. ඇත්තටම තාරකාගේ නෙමෙයි ඉතින්. එක කොටසක් තමයි හොයන්නේ අන්නේ අනුපාතය. එතකොට මම 15 බෙදනවා තාරකාගේ අනුපාතයේ තියෙන ඉලක්කමෙන් 5න්. එතකොට එනවා එක කොටසක් කියන්නේ 3යි. ඒ කියන්නේ එක කොටසක් කියන්නේ වෙරළු 3යි. අහනවා දැන් කමලිනීට කම ලියන්නත් බැයි නම් නේද? කමලිනීගේ වෙරළු. එතකොට බලන්න කමලිනීට කොටස් කීයක් තියෙනවද කියලා 1යි. ඒ කියන්නේ 1ේවත් 3ක් උත්තරේ 3යි. ඊළඟ එක්කෙනා කවුද? නිමල්. නිමල්ගේ වෙරළු නිමල්ගේ වෙරළු බලන්න මොකද කරන්න ඕනේ? නිමල්ට එතකොට අනුපාතයේ තියෙන ඉලක්කම 3. එතකොට 3 අරක් 3 උත්තරේ 9යි. මෙහෙමයි උත්තරේ ඉන්නේ. මට මේ වෙරළු කියද්දි තමයි මතක් වුණේ පොඩි කතාවක්. ඔයාලා අහලා තියෙනවා ඇති. මේක හරිද? හරි නේද? අකින්දු දිදුල සමුදිත ඊළඟට විදුමිනී සෙනෙත් මේ ට්‍රින්කෝ ගිහිල්ලාල නේද? හරි දිමත් සමුදිත ඒගොල්ලන්ගේ හරි very good. මට මේ මතක් වුණේ පොඩි කතාවක්. මොකක්ද දන්නද? පන්තියේ දැන් ඔය චූටි පන්තියක ඉන්නවලු මට මතක විදියට එකේ පන්තියේ. එකේ පන්තියේ ඉන්නවලු ළමෙක් සුපුන් කියලා. හරි? සුපුන් කියලා ළමෙක් ඉන්නවලු. ඉතින් මේ සුපුන් මේ දැන් එකේ චූටි පන්ති වල ළමයි ටීචර්ලාට එක එක ඒවා ගෙනත් දෙනවනේ. ඉතින් මේ සුපුන් හැමදාම ටීචර්ට ගෙනත් දෙනවලු වෙරළු. හරි? ඔන්න එක දවසක් වෙරළු ගෙඩි ටිකක් ටීචර්ට ගෙනත් දීලා. ටීචර් ඊට පස්සේ හරි හොඳයි. හරි හොඳයි සුපුන් කියලා ටීචර් ඉතින් ස්තුති කළා වෙරළු ටික අරගෙන. ඊට පස්සේ ඉතින් යාළුවොත් එක්ක බෙදාගෙන කාලා. හරි?
ඊළඟ දවසෙත් ගෙනාවලු. හරි? ඊළඟ දවසෙත් ගෙනාවට පස්සේ දැන් ටීචර් ගෝල හොඳයි. මේ ගොඩක් හොඳයි. හරි. එහෙනම් සුපුන් ඔයත් කන්න අපි ටීචර්ස්වත් එක්ක බෙදාගෙන ටීචර්ස් වර කෑම කනවනේ. කාලා බෙදාගෙන කන්නම් කියලා කෑවලු. ඉතින් කොහොම දවස් දෙකක් තුනක් ගෙනාවලු. දැන් ටීචර්ස් ඉතින් බලා ඉන්නවලු සුපුන් එනකම් වෙරළු ගන්න. පුරුදු වුණානේ. ඔය ටීචර්ලා ආසයිනේ වෙරළු ගන්න. ඊට පස්සේ එක දවසක් මේ සුපුන් වෙරළු ගෙනාවේ නැල්ලු. ඒක වැස්ස දවසල්ලු. වෙරළු ගෙනල්ලා නැහැ. ඊට දැන් ටීචර් මේ ඇහුවලු සුපුන් පුතා මොකද අද වෙරළු ගෙනාවේ නැත්තේ කියලා ඇහුවලු. මොකද කියලා තියෙන්නේ කොල්ලා? එක වසරේ ළමයෙක්නේ. එක වසරේ ළමයි අර টয়ලට් යන්න බෑනේ සමහරලාට යන්නේ නැහනේ. කිව්වලු ටීචර් මේ අද වැස්සනේ අද මම টয়ලට් කරේ වෙරළු ගහයට නෙමෙයි කිව්වලු. ඔකයි වෙලා තියෙන්නේ. බලද්දි මූ টয়ලට් කරනකොට අර බිව් වැටලා තියෙන වෙරළු ගෙඩි ටික තමයි වටේ තියෙන ටික තමයි ටීචර් අරන් ඇවිල්ලා තියෙන්නේ. එදා වැස්ස හින්දා එදා එළියට ගිහිල්ලා නැහැ. ඉතින් වෙරළු ගේන්න බැරි වෙලා. ඒ මට මේ වෙරළුත් එක්ක මතක් වෙන්නේ කතාව. රයිට්. කොහොම ඒවත් එනවා සමහරලාට නේද? හරි අපි යමු එහෙනම් ඊළඟ ගානට. එතකොට මේ අභ්‍යාස මාලාව ඉවරයි. තව එකක් තියෙනවා. තුන්වෙනි ගාන. රයිට් අපි මේක බලමු කොහොමද කියලා. ඔන්න වෙරළු කතන්දරේ ඉවරයි. දැන් යනවා ඊළඟ ගානට. මිශ්‍ර අභ්‍යාසවල අවසාන ගාන. මේකේ දීලා තියෙන්නේ දරුවනේ මොකද්ද? මේ 7200 කියන්නේ මොන ඉලක්කමට අදාළ එක්කෙනාද? මුළු ජන සංඛ්‍යාව. මුළු ජන සංඛ්‍යාව. එහෙනම් මං අනුපාතය මොකද්ද හොයාගන්න ඕනේ? මුළු පදවල එකතුව හොයාගන්න ඕනේ. අනුපාතයේ පදවල එකතුව හොයාගන්න ඕනේ. මට උත්තරේ දාන්න ටක් ගාලා. තුන් දෙනෙක් මට උත්තර දාලා තියෙනවා. චලින්ට මොකක්ද ආවේ? හරි. හතර දෙනෙක් හරි අනිත් අයත් මට දාන්න බලන්න. අනුපාතයේ පදවල එකතුව 5යි 4යි 3යි එකතු වුණාම එනවා 12. හරි. ඒ කියන්නේ මුළු කොටස් තමයි මේ. මොකද මුළු ජනගහනයනේ දීලා තියෙන්නේ. එහෙනම් මුළු කොටස් ටික අපි හොයාගත්තා 12යි කියලා. එහෙනම් අපි එක කොටසක් හොයාගන්නවා. එක් කොටසක් හොයන්න 7200 බෙදනවා 12න් එතකොට එනවා 600ක්. හරි එක කොටසක් 600යි අපෙන් අහන්නේ සිංහල ජන සංඛ්‍යාව. එතකොට සිංහල වලට අදාළ ඉලක්කම 5. එහෙනම් සිංහල ප්‍රමාණය බලන්න සිංහල ජන සංඛ්‍යාව. දැන් නම් බැලුවොත් වෙන එකක් තමයි වැඩි නේ සිංහල කට්ටිය අඩුයි. 5 වැඩි කරනවා 600න් උත්තර එනවා 3000ක් කියලා. රයිට් ඒක විදුමිනීගේ හරි ශලිනීගේ හරි දිදුලගේ හරි දිමත්ගේ හරි සමුදිතගේ හරි. කවිෂා ඒක හැදුවේ නැද්ද? රයිට් එහෙනම් ඔන්න ඔය ගණන් ටික තමයි මම දුන්නේ. හොඳයි දැන් ඔන්න ඔයාලගේ ගොඩක් කට්ටියගේ හරි. දැන් ඉතින් තව එකක් දුන්නා. ආයෙ මොකද දුන්නේ? 22 එක. ප්‍රතිශත. ප්‍රතිශත. මේ ටිකනේ. අයියෝ මේව නම් ඉතින් නිකන් ලේසිනේ. 100ට 2. 2 ලිව්වා ප්‍රතිශත ලකුණ. 100ට 20 ලිව්වා ප්‍රතිශත ලකුණ. 100ට 100 ලිව්වා ප්‍රතිශත ලකුණ. 100ට 175 ලිව්වා ප්‍රතිශත ලකුණ. 100ට 12යි දෙකෙන් එක 12යි දෙකෙන් එක මෙහෙමයි ලියන්නේ. ඊට පස්සේ ප්‍රතිශත ලකුණ මෙහෙම දාන්නේ. ඊළඟට 100ට 30.5 ලිව්වා ප්‍රතිශත ලකුණ දැම්ම. හරිනේ? හදා ගන්නකො වැරදුණායි. හරි නේද ඒක? රයිට් ඊළඟ ගාන බලමු. මේ වච්චර අමාරු නැහැ ලේසි. පහත දැක්කෙන එක් ප්‍රතිශතයේ කියවන විදිහ. මේක කියවන්නේ අපි 100ට 25. මේක අපි කියනවා 100ට 180. මේක අපි කියවනවා 100ට 7.5. හරිද බලන්න මේ ටික?
හරි යමු ඊළඟ එකට තුන්වෙනි ගාන. පහත ප්‍රමාණ ඒකක එකක් ලෙස දැක්වූ විට එක් එක් භාගය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හැම එකේම යටට 100 ඇවිල්ලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. 100ට 9 100ට 30 100ට 100 100ට 105 එන්න ලේසි. අපි අන්තිම වෙලාවේ නේද කතා කරේ. යටින් වෙන ඉලක්කමුත් එනවද? වෙන ඉලක්කම් එනවා. දැන් අද අපි ඒ වගේ ඒවා කතා කරනවා. වෙන ඉලක්කමක් ආවොත් කොහොමද ප්‍රතිශතයක් කරන්න කියලා අද අපි බලමු. right. මේකේ භාගයක් විදියට ලියන්න කියනවා. අපි දන්නවා මේ ලකුණේ තේරුම 100 කියන එකනේ. එහෙනම් අපි 33 බෙදීම 100 මෙතනත් 100 බෙදීම 100 සරල කරන්න ඕනේ නෑ. මේක සරල කරන්න කියලා නෑනේ. 100ට 85 මෙතන 100ට 1. ඒවා මම ඉච්චර වෙලා ගත්තේ නෑ. ඒවා ලේසි නිසා. right. ඔච්චරයි නේද අද? homework ටික. ඔව් සර්. හරි. ඔව් සර්. right. එහෙනම් දරුවනේ අපි අද යමු අපේ මාතෘකාවට. අපි එහෙනම් කතා කර ඉන්නේ අනුපාත කියන පාඩම. ඒක ප්‍රතිශත කියන පාඩම කතා කරන්නේ අනුපාත කියන පාඩම ඉවරයි. එතකොට අපිට තියෙනවා මුළු පාඩම් 29ක්. හරිද? 29න් එතකොට ඔය අනුපාත කියලා කියන්නේ තුන්වෙනි වාරයට අදාළ පළවෙනි පාඩම. ඒකට පීරියඩ් 5යි යන්නේ. තුන්වෙනි වාරේ එච්චර අමාරු පාඩම් නෙමෙයි ලේසි පාඩම් තියෙන්නේ. අර අමාරු පාඩම් තමයි මේ පළවෙනි වාරේ දෙවෙනි වාරේ තිබ්බ මතක ඇතිනේ. සමීකරණ කිව්වා, සූත්‍ර, ඔය ස්කන්ධය, වීජීය ප්‍රකාශනය, දශම ඒවා ටිකක් අමාරුයි. සදිශ සංඛ්‍යා, දර්ශක මේ තුන්වෙනි වාරයට තියෙන්නේ මේ ගොඩාක් ලේසි පාඩම් ටිකක් අනුපාතයි ප්‍රතිශතයි විතරයි මේ ගණන් හදන ඒවා තියෙන්නේ. අනිත් ඒවා හෙන්න ලේසි. right. එහෙනම් අපි යමු අද 20 ප්‍රතිශත පාඩමට. අපි ලබන සතියේ විතර මම පේපර් එකක් සාකච්ඡා කරමු. ශාලිනී මට මතක් කරන්න ගෲප් එකට පේපර් එකක් දාන්න. මම මේ පේපරේ ඔයාලගේ ගෲප් එකට දාපුවම ඔයාලා පේපරේ හදන්න. අපි ලබන සතියේ පේපර් එකක් සාකච්ඡා කරමු. ඔව් දවසම ප්‍රශ්න පත්‍රයක්. ඒක මම ඔයාලට දෙනවා කලින් හදන්න. ඔයාලා ඒක හදන්න හදලා ලකුණු ටික දාගන්න එක තමයි අපි කරන්නේ. හරි? සර් ලබන සතියේ බදාදා ලබන සතියේ බදාදා ඔව් ලබන සතියේ බදාදා නම් ආයේ ක්ලාස් එක දාන්න විදියක් නැහැ. මොකද දැන් මේ ඉස්කෝලෙන් දැන් පටන්ගෙන තියෙන්නේ. ඒක නිසා බදාදා නැහැ. ඔව් මොකද්ද සමුදිත කිව්වේ? සර් කලින් දී පේපර් එක කොටස් ටිකක් තියෙනවා කරන්න. පළවෙනි සර් කලින් පේපර් එක දුන්නානේ. ඔව් ඒකේ කොටස් ටිකක් තියෙනවා. right. අපි පොඩ බලමු. ඒකත් චුට්ට මට මතක් කරන්න ඕනේ. තව පේපරයක් තියෙනවලු. අන්න ඒක සල්ලි තියෙනවද මතකද? අන්න ඒක චුට්ට මට මතක් කරන්න. right. පුළුවන් වෙන්නේ. ඔයාලා ටට්ටක් ගාලා උත්තර හදනවා නම් ලේසි. ඔයාලා ලබන සතියේ පේපර් එක කරන්න. එතකොට අපිට උත්තර සාකච්ඡා කරන්නේ මට සමහර ඒවාට ඔයාලා හැමෝම උත්තර දැම්මොත් මම සාකච්ඡා කරන්න දෙයක්වත් නැහැනේ. හැබැයි හිතට අවංකව හදන්න. ඒ කියන්නේ ඔයාලා දන්නව නේද? වෙන තැන් වලින් බලලා එහෙම දාන්න යන්න එපා. right. එහෙනම් දරුවනේ අපි ලියාගමු අද අනුමාත්‍රිකාවක්. අපි අර ඇහුවානේ දිමත් ඇහුවානේ අර මේ අනුපාතවල මේ ප්‍රතිශතවල යටට හැම එකීම මේ 100 එන්න ඕනද කියලා. ඉතින් 100 එන්න ඕනි ආවේ නැත්නම් අපි කොහොමද කරන්න කියලා බලමු. right. ලියාගමු අනුමාත්‍රිකාවක්. හරය 100 නොවන භාග ප්‍රතිශත ලෙස දැක්වීම. මේ තව දුරටත් කියන කෑල්ල ඕනේ නෑ. තව දුරටත් කියන කෑල්ල ඕනේ නෑ. ඒක අයින් කළා දාගන්න. හරය 100 නොවන භාග ප්‍රතිශත ලෙස දැක්වීම. හරි ශාලිනී මේක අනුමාත්‍රිකාව. හරය 100 නොවන භාග ප්‍රතිශත ලෙස දැක්වීම. තව දුරටත් එපා. මහා දෙයක් නැහැ. මට මේක ඇත්තටම කරන්න දෙයක් නැහැ.
ලේසි. දැන් අපි ගමු හරය 100 නොවන භාගයක්. හරි. මේකෙදි ඔයාලා දෙයක් මතක තියාගන්න ඔයාලට මේ හැම ගානක්ම දෙන්නේ නැහැ. ඔයාලට දරුවනේ මේ 100 කරගන්න පුළුවන් භාග තමයි දෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඉරෙන් යට තියෙන ඉලක්කම ගුණ කරලා 100 හදාගන්න පුළුවන් එකක් තමයි දෙන්නේ. ඉරෙන් යට තියෙන ඉලක්කම ගුණ කරලා 100 හදාගන්න පුළුවන් එකක්. දැන් 3 කියන එක දෙන්නේ නැහැ ඔයාලට. 3 කියන එක ගුණ කරලා අපිට 100ක් කරගන්න බෑනේ කවදාවත්. දැන් 10 කියන එක පුළුවන්. 10 කියන එක අපි දන්නවා 100 කරන්න 10න් ගුණ කරන්න තියෙන්නේ. 5 කියන එක දුන්නත් පුළුවන්. 5 100 වෙන්න කීයද ගුණ වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඊළඟ 20 දුන්නත් පුළුවන්. 4 දුන්නත් පුළුවන්. 50 දුන්නත් පුළුවන්. ওই ටික තමයි දෙන්නේ. ඔය 200 වගේ තිබ්බොත් බෙදන්න පුළුවන්. ඔය බෙදනකොට උඩ එක බෙදෙන්නේ නැත්නම් දෙකෙන් අමාරුයිනේ. right. අපි ගමු උදාහරණයක් මෙහෙම. ලියා ගන්න එපා. 5න් 3 ගමු. දැන් අපි කොහොම හරි මේකේ හරය 100 කරගන්න ඕනේ. එතකොට 5 100 වෙන්න කීයෙන්ද ගුණ වෙන්න ඕනේ? 20. 20. එහෙනම් දැන් දෙන්නේ මේක ප්‍රතිශතයක් කරන්නනේ මේ වගේ ගාණක් දීලා ප්‍රතිශතයකින් ලෙස දක්වන්න. එහෙමනේ දෙන්නේ. ප්‍රතිශතයක් ලෙස දක්වන්න. එතකොට අපි මොකද කරන්නේ? මේක බලන්න ඕනේ මේ ඉරෙන් යට තියෙන ඉලක්කම දිහා විතරක් බලලා මේක 100 වෙන්න කීයෙන්ද ගුණ වෙන්න ඕනේ කියලා. කීයෙන්ද ගුණ වෙන්නේ? 20. එතකොට භාගයක් යට විතරක් 20න් ගුණ කරලා තියන්න පුළුවන්ද? බෑ. ඒක එහෙම කරන්නේ නෑනේ. අපි සාමාන්‍යයෙන් උඩයි යටයි දෙකම ගුණ කරනවා 20න්. එතකොට එන භාගයට අපි නමක් කියනවා. මොන භාග කියලාද කියන්නේ? තුල්්‍ය භාග. තුල්්‍ය භාග. ඒකට අපි කියනවා තුල්්‍ය භාග කියලා. හරි? ඒ කියන්නේ ඒ භාගය හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ වුණොත් එන භාගයට අපි කියනවා තුල්්‍ය භාග. එතකොට මේක අපි ගුණ කරපුවාම 20 ඒවා 5ක් 100යි උඩ 20 ඒවා 3ක් 60යි. දැන් හරිනේ. දැන් අපිට මේක ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? මේ කියවන්නේ කොහමද? 100යට 60යි. very good. 100යට 60 කියලා තමයි කියවන්නේ. 100යට 60. right. මෙහෙම ලියා ගන්න තරුවක් දාලා පොඩි වගන්තියක්. තරුවක් දාලා වගන්තියක් ලියා ගමු. හරි? උදාහරණ ලියා ගන්න ඕනද? නෑ මේ තරුවක් දාලා ඉස්සලා මේක ලියා ගන්නකෝ. ඊට පස්සේ උදාහරණ ලියා ගමු. භාගයේ හරයේ ඇති සංඛ්‍යාව සිය ලැබෙනසේ පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කළ යුතුය. 100 ලැබෙනසේ පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කළ යුතුය. පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කළ යුතුය. හරි? එතකොට මං කියවනේ ඔයාලට දෙන්නේ 100 කරගන්න පුළුවන් එව්වා. දැන් උදාහරණයක් විදියට 100 හැදෙනවා දෙවරක් නම් කීයෙන්ද? දෙවරක් 50න්. 4 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 25න්. 5 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 20න්. 10 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 10යි. ඔච්චරයි තියෙන්නේ. හරි? ඔච්චරයි තියෙන්නේ. වෙන ඉලක්කම් ටිකක් ඔයාලට එන්නේ නැහැ. ලබන අවුරුද්ද වෙනකොට තව ටිකක් එනවා. රයිට්. ඔක ඕන ලියාගත්තත් කමක් නැහැ. හරි. අර උදාහරණ ලියා ගන්නකො. උඩ තියෙන උදාහරණේ. ඕන්නම් මේ යට තියෙන එක ලියා ගන්න. අර ಗುಣ කරන්න ඕන ඉලක්කම. ඒක නම් මතක හිටිනවනේ ඔයාලට. සර් හදියා. ඔය සමුදිත මම දන්නවා ඉස්සලා ලියාගත්ත මම එපා කියද්දි නේ. මට පේනවා ඒ කැමරාව ඈ. සර් මම කැමරාව
කැමරාව ඔෆ් කරේ නැති උනාට මට බලන්න බැරිද? ඔයාලා කැමරාව ඔයාලටනේ ඔෆ් වෙන්නේ. අප්පු මේ ඕවා දැන් හැක් කරන්න පුළුවන් නේ මොනවද සමුදිත දැන් බැරි? ඔය සමුදිත මම දන්නවා සමහර වෙලාවට ඔන්න ඒ විලේ ගාන හදලා මට උත්තරේ කියනවා. right. අනිත් පැත්ත හරිද? අර තුල්‍ය භාග කියන එක ඕනේ. right අපි බලමු දෙවෙනි ගාන. right දෙවෙනි උදාහරණය. ඔන්න දැන් ඔයාලට කරන්න දෙනවා. අර ලිව්ව ඉලක්කම් ටික මතක ඇති. ඒක මතක තියනවා නම් ලේසි. 4න් 1 මට උත්තරේ දාන්න හදලා 4න් 1 ඊළඟට 10න් 7 25න් 19 20න් 13 මට ඔය හතරට උත්තරේ දාන්න බලන්න. right සමුදිත උත්තර ටික දාලා ඉවරයි. ශාලිනිත් ඉවරයි. කොතෙන් වන්සන්? හා. තිස්? වැරදි. ඔව් තුන්වෙනි එක වැරදි. දිමත්ගේ හරි දිමත් ඔයා මට එකක් දාලා නැහැ. දිමත් තුන්වෙනි එක මිස් වෙලා. නෑ තුන්වෙනි එක නෙමෙයි වෙන මොකක්ද හරි මිස් වෙලා තියෙන්නේ. ඔයාලා ප්‍රශ්න අංක චුට්ටක් බලන්න නෑ දාලා තියෙන විදිය. ශාලිනිගෙත් හරි. දිමත් ඔයා තමයි එකක් මට එවන්න තියෙනවා. දැන් එව්ව හරිනේ. දැන් හරි දිමත්. කො අනිත් අය අකිඳු හදනවත් තාම විදුමිනි කවීෂා දිදුල මේ විදුමිනි මට උත්තරේ විතරක් එවන්න ඕනේ ප්‍රතිශත ඕනේ නැහැ උත්තරේ විතරක් එවන්නකෝ. කවීෂාගේ හරි.
right දිදුලගෙත් හරි අපි බලමු එනවා මේ ටික සාකච්ඡා කරමු. ඔන්න බලන්න දැන් ඔයාලා හරි කරන විදිය දැන් දන්නවා මෙතන තියෙන්නේ 4. එහෙනම් 4 චුට්ටක් ඉන්න. හරි අකින්දු වත් දාන්න ටක් ගාලා මම එතන හදාන යන්නම්. අකින්දු උත්තර ටික දෙකක් දාලා තියෙනවානේ. දිදුලත් හරි. එතකොට 4 100 කරන්නේ ඒක වැඩි කරන්න ඕනේ 25න්. එතකොට මෙතන උත්තරේ එනවා 100න් 25. දැන් ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන් 100ට 25. right 100ට 25. ඊළඟට තුන්වෙනි ගානේ තියෙන්නේ පල්ලෙයා කට්ටිය එහා පැත්ත දැක්කා. මෙතන තියෙන්නේ 10න් 7. එතකොට 10 100 කරන්න වැඩි කරන්න ඕනේ 10න්. එතකොට උත්තරේ එනවා 100න් 70. ප්‍රතිශතයක් විදිහට ලිව්වොත් 100ට 70. ඔය විදිහට හදාන්න නිකන් නම් උත්තරේ දාන්න යන්න එපා. එතකොට ඒක පිළිවෙලක් නෑනේ. ඔයාලා ඊට පස්සේ පොඩි කාලේ ඉඳන්ම ඔය එහෙම වුණාම හරියන්නේ නැහැ. ඒක නිසා පිළිවෙලට හදන්න. ඊළඟට 25 100 කරන්න අපි දන්නවා 14න් ගුණ කරන්න. එතකොට 9 වරක් 4 30යින් 6 දැම්මා 3ක් ඉතුරුයි 4යි 3යි 7යි. මෙතන එනවා 100න් 76. එතකොට 100යට 76. 20න් 13 අපි 5න් ගුණ කරා නම් හරි. එතකොට මෙතන එනවා 100න් 65 12 වරක් 5 60යිනේ. එතකොට ප්‍රතිශතයක් විදියට 100යට 65. right very good. කට්ටියගෙම හරි උත්තර ටික. 12 වරක් 5 60යි. තව 5ක එකතු වුණා නම් එතකොට හරි. එතකොට අකින්දු හරි ඊළඟට දිදුල හරි විදුමිනී හරි කවිෂා හරි දිමත් හරි සමුදිත හරි. right good. අපි ඊළඟ ප්‍රශ්නට යමු. අංක 6 ඔන්න කල්පනා කරලා හදන්න. පන්තියක සිසුන් 25 දෙනෙකු සිටින අතර අද දින පැමිණි පිරිස කොවිඩ් නින්දා ඇවිල්ලා නැහැ නේද? අද දින පැමිණි පිරිස කියන්නේ ළමුන් ප්‍රමාණය හරි 13කි. පැමිණි පිරිස මුළු සිසුන් ගණනේ භාගයක් ලෙස ලියා ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මම මොනවත් වැඩි කියන්නේ නැහැ. ඔයාලා පොඩි try එකක් දාන්න බලන්න. ඒකට මම පොඩි උදව්වක් දෙන්නම්. මෙන්න මේක තමයි හොයන්නේ. මොකද්ද? පැමිණි පිරිස මුළු සිසුන් ගණනෙන් භාගයක් ලෙස. ඔන්න ඔය කෑල්ල පොඩ්ඩක් මොකද්ද කියලා බලන්නකෝ. ඔන්න ඕක හරියට ලියාගත්තොත් ඔයාලට උත්තරේ ලියා ගන්න පුළුවන්. මට දිමත් නම් උත්තරේ දාලා තියෙනවා. හරි. ශාලිනී දිමත් දෙන්න නම් හරි. හැබැයි භාගෙට දෙන්නම ඈ. කොබල? right හරි. කො ඔතන ප්‍රශ්න දෙකක් අහන්නේ. ඔතන ප්‍රශ්න දෙකක්. මේ දෙකටම උත්තර අහනවා. මොකද්ද? භාගයක් ලෙස ලියන්නත් ඕනේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නත් ඕනේ. මම හිතන්නේ ඔයාලා ලියලා ඇත්තේ. මගේ උත්තරය හරිද? හරි. උත්තර හරි. දිමත්ගේ හරි සමුදිතගේ හරි ශාලිනීගේ හරි
එච්චරයි දැනට. right විදුමිනියගෙත් හරි. එතකොට ඔය අහන උත්තරේ තව කවුද? right දිදුලත් හරි. එතකොට අහන්නේ මොකද්ද බලන්නකෝ. අහන්නේ දරුවනේ අන්න මේ ප්‍රශ්නේ තමයි වැදගත්. මොකද්ද? පැමිණි පිරිස මුළු සිසුන් ගණනෙන්. ඔකනේ අහන්නේ. ඕකෙදී මුලින් අහන්නේ පැමිණි පිරිසනේ. එහෙනම් පැමිණි පිරිස උඩ ලියනවා. පැමිණි පිරිස 13යි. යට ලියනවා මුළු සිසුන් ගණන. ඔන්න ඕක මතක තියාගන්න. මුලින් අහන එක උඩින් ලියන්න ඕනේ, පස්සේ අහන එක යටින් ලියන්න ඕනේ. පැමිණි පිරිස කියද්දි ඒක උඩ. මුළු සිසුන් ගෙන් කියද්දි ඒක යට. එතකොට මුළු සිසුන් ගණන 25යි. ඔන්න භාගයක් විදිහට ලිව්වා. දැන් මේක අපිට කියනවා ප්‍රතිශතයක් කරන්න කියලා. එහෙනම් අපි මේක වැඩි කරනවා 4න්. එතකොට උත්තර එනවා මෙතන 100. 4 වරක් 3 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 52යි. ප්‍රතිශතයක් විදිහට ලියුවොත් 100ට 52. ඒක විදුමිනීගෙත් හරි කවීෂාගෙත් හරි. right. ඊළඟ එක ඕකෙම ඊළඟ ප්‍රශ්නේ නොපැමිණි පිරිස භාගයක් ලෙස ලියා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම භාගයක් ලෙස ලියන්න ඕනේ. එය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. දැන් ඔය උත්තරේ මෙතනින් ගන්නත් පුළුවන්. 152ක් ඇවිල්ලා නැහැ ආවා කියන්නේ ඉතුරු කට්ටිය අනිත් අයනේ. එහෙම ගන්නත් පුළුවන්. හැබැයි මම ප්‍රශ්නේ දුන්නේ මෙන්න මේක භාගයක් විදියට ලියන්න කියලා. ලියලා තමයි ප්‍රතිශතයක් කරන්න ඕනේ. බලන්න මට කරලා උත්තරේ දාන්න බලන්න. right සමුදිතගේ හරි. නෑ. සර් දැන් හරිද? මම හරි දිමත්ගේ හරි හරි දිමත්ගේ හරි සමුදිතගේ හරි කවීෂාගේ හරි දිදුලගේ හරි හරි අපි බලමු. භාගයක් විදිහට එතකොට නොපැමිණි පිරිස. එතකොට 13ක් 25න් 13ක් ආවනම් එහෙනම් නොපැමිණි පිරිස කියන්නේ කොච්චරද? ඔව් 25න් 12ක් තමයි ඇවිල්ලා නැත්තේ. ඕක දැන් ප්‍රතිශතයක් කරන්න ඕක වැඩි කරනවා 4න්. එතකොට උත්තර එනවා 100න් 48. මට අවසානයේට ප්‍රතිශතයක් විදිහට ලියද්දි මේ විදිහටයි ලියන්නේ. එතකොට මතක තියාගන්න දරුවනේ මෙන්න මේ කතන්දරේ හරි මුලින් අහන එක මුලින් ලියනවා පස්සේ අහන එක පස්සේ ලියනවා. right අවසාන ගාන අපි ගමු මෙහෙම එකක්. සර් ඒක චුට්ටක් දාන්න.
හරි සර්. right ඊළඟ ප්‍රශ්නේ බීජ ඇට විස්සක් සිට වූ අතර ඉන් 17ක් පැලවිය. පැල නො වූ ප්‍රමාණය මුළු බීජ සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න. right හදන්න බලන්න. සමුදිත කලින් හදලා තිබ්බත් දන්නේ නැහැ මේ ගානනේ. ඔව්. right දිමත් හරි සමුදිත හරි ශාලිනී හරි කො අනිත් අය ඉක්මන් කරමු. කවිෂා හරි කවිෂාගේ හරි ඊළඟට දිදුලගේ හරි මම මේ කවුරු හරි වරද්දයිද කියලා බලන්න. තාම වරද්දන්නේ නැහැ නේ. මට මේක පොතේ විදිහට එක්කෙනෙක්ගේ කාගේ හරි වරදින්න ඕනේ. අපි බලමු. විදුමිනියගෙත් හරි අකේන්ද ඉවරද? තාම නැහැ. ඉක්ම කරමු කොල්ලෝ. ඔය වගේ ගණන් වල වගන්ති ලියන්න ඕනේ. මොකද්ද මේ සමුදිත? ඔය වගේ ගණන් වල වගන්ති ලියන්න ඕනේ සර්. මේ වගන්ති නම් ඕනේ නෑ. වගන්ති ඕනේ අර හරියට ලිව්වනම් ඇති. නැත්නම් මෙන්න මේ කෑල්ල ලිව්වනම් හොඳයි. ඉතින් පැල නො වූ ප්‍රමාණය මුළු බීජ සංඛ්‍යාවෙන් කියලා. ඒ කෑල්ලවත් ලිව්වනම් ඇති. අකින්දු ඔන්න වරද්ද ගත්තා. මම හිතුවා කවුරු හරි එක්කෙනෙක් වරද්ද ගනී කියලා. අකින්දු අහන ප්‍රශ්නේ මොකද්ද බලන්නකෝ. මට වරද්දන්න ගන්න තමයි හිටියේ. ඉතින් අහුණා නේ අකින්දු. මේකේ දීලා තියෙන එක නෙමෙයි අකින්දු අහන්නේ. මොකද්ද මේ? ඉන් 17ක් පැලවිය. අහන්නේ මොකද්ද? පැල නො වූ ප්‍රමාණය. පැල නො වූ ප්‍රමාණය. එහෙනම් පැල නො වූ ප්‍රමාණය කොච්චරක්ද? 20න් 17ක් පැල වුණා නම් 3ක් තමයි පැල නො වූ ප්‍රමාණය. ඒක භාගයක් විදිහට ලිව්වොත් 20න් 3යි. හරි? 17 දාන්න එපා. එතකොට 20න් 3 ප්‍රතිශතයක් කරන්න 5න් වැඩි කරනවා. උත්තරේ 100න් 15යි. ප්‍රතිශතයක් විදිහට 100යට 15යි. right. එතකොට මෙන්න මෙහෙමයි එන්නේ කියලා ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි? මෙතන තියෙන්නේ පැල නො වූ ප්‍රමාණය. යට තියෙනවා මුළු බීජ. හරි නේ අකින්දු? හරි සර්.
ඒක පටලලා දෙනවා ගණන්. හරි. ඔයාලා පටල ගන්න එපා. right. අන්තිම ගාන. මම අන්තිම ගාන කියලා කිව්වේ නෑ නේ තව. ආයෙ නම් අන්තිම ගාන ආපහු. අන්තිම එකෙත් අන්තිම එකක් තියෙනවනේ. ඒක මේ ඈ. මේක මම දන්නවා ඔයාලා ගොඩක් කට්ටිය ටිකක් පැටලෙයි. right ලියා ගමු. චූටකින් මම ගානක් හදනකම්. right මේක ලියාගමු. දැන් අපි දන්නවා ඔය දුර බස් වල ගාන වැඩිනේ. දැන් අපි ගත්තොත් එහෙම යාපනයේ ඉඳන් කොළඹට නේ ඒ වගේ ලොකු දුර එනකොට බස් එකේ ගාන වැඩි. මම දන්න විදිහට ඒ දවස්වල නම් යාපනයේ ඉඳන් කොළඹට එන්න මේ අර ඒවා ඉන්නේ නිකම් බස් නෑනේ. අර ලක්සරි බස් තියෙන්නේ සෙමි ලක්සරි නෙමේ. අර හොඳම ලක්සරි බස් තියෙන්නේ ඒ වල රුපියල් 1500ක් ගන්නවා. මොකද අපි අර කොළඹ උපාධිය කරනකොට ඒ යාපනයේ ඉඳන් කට්ටිය ආවා බස් එකට 1500ක් යනවා. හැබැයි අර නිදා ගන්න පුළුවන් ලොකු සීට් තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ මැද වගේ තමයි තියෙන්නේ. එහෙම බස් තියෙනවා. ඉතින් ඒ වගේ බස් එකක් කියලා හිතමු. රයිට්. මෙහෙම ලියා ගමු. රුපියල් 2000ක්ව පැවති රුපියල් 2000ක්ව පැවති බස් ගාස්තුව මේ දවස්වල ඉන්ධන මිල වැඩි වෙලානේ තියෙන්නේ නේද? ඉන්ධන මිල වැඩිවීම නිසා රුපියල් 2000 මොකද්ද මේ කවිෂා? ඔව් මේක ලියා ගන්න. රුපියල් 2500 දක්වා ඉහළ යන ලදී. තෙල්ලන්නේ 500කින් ගමන් ගාස්තු වැඩි වෙලා. ප්‍රශ්නේ තමයි ඉහළ ගිය ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න ඕනේ. පැටලෙන හින්දා මම දෙන්නම් මෙහෙම ඉහළ ගිය ප්‍රමාණය පැවති මිලෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න උත්තරේ කොහොමද ගන්නෙ කියලා. මේක සිලබස් මේ අර ටිකක් මම දුන්නු ඒවා නෙමෙයිනේ. යටට 10 100 ඒ වගේ එන්නේ නැති එකක්. පොඩ්ඩක් try එකක් දෙන්න. ඉහළ ගිය ප්‍රමාණය පැවති මිලෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. සර් මම උත්තරයක් කිව්වා හරියද? බලමු කවුද එව්වේ අපේ දිමත්. වැරදි වගේ දිමත්. හොඳට ප්‍රශ්නේ බලන්නකෝ. සර් මහත් එකක් කිව්වා. ෂුවර් නෑ. ෂුවර් නෑ වගේ තමයි. ඒක නම් වැරදි වගේ තමයි. ඉහළ ගිය ප්‍රමාණය පැවති මිලෙන් මම අර ඉස්සලා කිව්වා මෙන්න මේ බලන්න මෙන්න මෙහෙම දුන්නාම මතකද මුලින් තියෙන එක උඩට පස්සේ තියෙන එක යටට ආන් ඒ විදිහට දාලා කල්පනා කරලා බලන්න මම හදනවා බලමු එක්කෙනෙක් හරි හදන්න ඕනේ
සමුදිත ඕක නම් නෙමෙයි. නෑ ශාලිනී ඒකත් නෙමෙයි. නෑ. බුද්ධිමත් ඕක නෙමෙයි. හරි හරි. ශාලිනී හදාගෙන වගේ යනවා තර්ක කරනවා මට ඇහෙනවා. අපි බලමුද? හදන්න බලන්න විනාඩියක් දෙන්න ඉක්මනට. නැත්නම් දවසම මට ඉන්න වෙයි ඉතින් ඈ. අකිදු පොඩ්ඩක් කල්පනා කරන්න. කවිෂා විදුමිනි අනිත් කට්ටිය නම් උත්තර දැම්ම වැරදි හරි තුන් දෙනා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. දිදුල ටිකක් ළඟින් නම් ගියා. ඕක නෙමෙයි උනාට දිදුල. හරි මං හදන්න නැත්නම් අද මේ පාඩම කරන්න වෙන්නේ නැහැ. මේ බලන්නකෝ. හරි ශාලිනී හදන්න මට කලින් උත්තරේ කිව්වොත් කියන්නකෝ. මේකේ දැන් ඉහළ ගියපු සර් දැන් උත්තර දීද? නෑ දිදුල ඒකත් වැරදි. ඉහළ ගියපු ප්‍රමාණය කොච්චරද කියන්නකෝ මට. ඉහළ ගියපු ප්‍රමාණය කොච්චරද මේක? කීයද? 500. 500 ඉහළ ගියපු ප්‍රමාණය 2000 ඉඳන් 2500 දක්වා වැඩි වුණා. එතකොට ওই දෙක අතර ગેප් එක 500යි. එහෙනම් වැඩි උනේ 500කින්. එහෙනම් ඉහළ ගියපු ප්‍රමාණය 500යි. පැවති මිල කොච්චරද? 2000යි. දැන් දන්නවනේ. මුලින් කියන එක උඩට දාන්න, පස්සේ කියන එක යටට දාන්න ඔන්න භාගයක් විදිහට ලිව්වා. මේකේ ඔයාලට පේනවා කපන්න පුළුවන් දෙකක්. කවුද කපන්න පුළුවන්? උඩ බිංදු දෙකට මතකද ඔයා? යට බිංදු දෙක කපන්න ඉතුරු වෙනවා 20න් 5. අන්න ප්‍රතිශතයක් කරන්න පුළුවන්. 20% කරන්න වැඩි කරන්න 5න්. එතකොට උත්තරේ එනවා 100න් 25. අන්තිමට මෙනවා 100ට 25 කියලා. වැඩක් නැහැ. අභියෝගේ බාර ගන්න බැරි වුණානේ කාටවත්. ඔව් මේ ශාලිනිත් හදාගෙන බෙදාන යනවා. 2000 දෙකෙන් බෙදෙනවා. ආයෙක දෙකෙන් බෙදෙනවා. හරි උත්තරය ආවද? දැන් මම 2500 බෙදපු හින්දා තමයි 150. ඒකේ අර ඉහළ ගියපු ප්‍රමාණය කියන්නේ වැඩි වෙච්ච ප්‍රමාණයනේ. ඒකයි වැඩි උනේ වැඩි වෙලා තියෙන දේ 500කින්. අන්න ඒක මතක තියාගන්න ඕනේ. හරි එහෙනම් අපි යමු ඊළඟ කොටසට. ආයෙ දෙන්නම් මේ විභාගයේ මේ ගණන් වල තියෙන බය වෙන්න බා. right ලියාගමු අනුමාත්‍රකාවක්. දශම සංඛ්‍යා ප්‍රතිශතයක් ලෙස දැක්වීම. දශම සංඛ්‍යා ප්‍රතිශතයක් ලෙස දැක්වීම. දශම සංඛ්‍යා ප්‍රතිශතයක් ලෙස දැක්වීම. මේක පුළුවන් ඈ. මේක 6 පන්තිය දැනුමෙන් හදන්න පුළුවන්. දශම සංඛ්‍යා ප්‍රතිශතයක් ලෙස දැක්වීම. right අපි ගාණක් ගමු. දශම සංඛ්‍යාව 0.7. මේක මට භාගයක් විදිහට කියන්න කවුරු හරි? කොකිය ශාලිනී? ඔව් හරි. 10න් 7. 10න් 7. මේ තියෙන්නේ 10න් පංගුනේ.
එහෙනම් මෙතන 10න් 7 කියලා ලියා ගන්න පුළුවන්. දැන් 10 ප්‍රතිශතයක් කරන්න මොකද අපි කරන්නේ? 10න් ගුණ කරනවා. මේක ගුණ කරනවා 10යි. එතකොට එනවා 100න් 70. ඔන්න උත්තරේ. easy. Right? Second one. 0.1 කොහොමද එන්නේ? 10න් 1 එහෙනම් 10න් 1 ප්‍රතිශතයක් කරන්න අපි මොකද කරන්නේ? 10න් ගුණ කරනවා. ඒතර උත්තර එනවා 100න් 10 ප්‍රතිශතයක් විදියට 100ට 10. මෙහෙම එකක් ආවොත් 0.75. විදුමිනි කොහොමද මේක භාගයක් විදියට ලියන්නේ? කෙලින්ම මෙතන 100න් 75 කියලා ලියන්න පුළුවන්. 100න් 75 කියලා ලියන්න පුළුවන්. එහෙනම් කෙලින්ම අපි ලියන උත්තරේ 100ට 75. right. උදාහරණ කියලා ලියා ගන්නකො එච්චර අමාරු නෑ. right. ඔය තුනත් ලියන්න බලන්න. ඔය අන්තිමට තුනක් දාලා තියෙනවා. ඒ තුනත් කරන්නකො. right. ඉවරද? නෑ සර්. right. අකින්දු උත්තර ටික දාලා තියෙනවා. හරි. දිමත්ගේ එකක් අකින්දු එකක් වැරදි වාගේ. මොකද්ද සර්? දෙවෙනි එක වැරදි අකින්දු. හරි. අපි බලමු මෙතන අපිට ලියන්න පුළුවන් 10න් 5. එතකොට මේක වැඩි කරනවා 10න්. මේ කෙලිම උත්තරේ ගන්නත් පුළුවන් ඔයාලට මතක නම්. එතකොට 100ට 50. ඊළඟ එක මෙතන දශම තිතෙන් පස්සේ ඉලක්කම් දෙකක් තියෙන හින්දා අකින්දු කෙලිම මේක ලියනවා 100න් 8 කියලා. බිඳුව දාන්න ඕනේ නෑ. දැම්මත් එකයි නැතත් එකයි. උත්තරේ එතකොට 100ට 8. මෙතනත් අර දශම තිතෙන් පස්සේ ඉලක්කම් දෙකක් තියෙන හින්දා යටට එනවා 100. එතකොට 100න් 99. උත්තරේ එනවා 100ට 99 කියලා. right. ලියා ගන්න කට්ටිය ලියා ගත්ත අය මෙන්න මේ වාක්‍ය ලියා ගන්න. ඊට පස්සේ මම ඕකේ මොකද්ද වෙන්නේ කියලා කියන්න. ඔව් මෙන්න මේ වාක්‍ය ලියා ගන්නකො.
හරි නේද? දෙන ලද දශම හෝ භාගයක් 100න් ගුණ කර ලැබෙන පිළිතුරට ප්‍රතිශත ලකුණ යෙදීමෙන්ද ප්‍රතිශතයක් ලෙස ලියන්න පුළුවන්ලු. ඒ කියන්නේ අපිට ඔය එච්චර අමාරු නෑ. භාගයක් දුන්නොත් හරිද? භාගයක් දුන්නොත් එහෙම නැත්නම් දශම සංඛ්‍යාවක් දුන්නොත් දරුවනේ අපිට පුළුවන් කෙලින්ම වෙන මොනවත් කරන්න නැතුව ඒක 100න් ගුණ කරන්න. එතකොටත් මේ උත්තරේ එනවා කියලා තමයි මේ කියන්නේ. අපි බලමු ඒක ඇත්තද කියලා. right? අපි බලමු මේක ඇත්තද කියලා. අපි ඔය යටතේ බලමු පොඩි උදාහරණයක්. දැන් අපි ගමුකෝ වෙන ඉලක්කමක් දශම සංඛ්‍යාවක් 1.75. දැන් මේක ප්‍රතිශතයක් කරන්න කියනවා. එහෙනම් මේ වගන්ති අනුව අපි මොකද කරන්න ඕනේ? මේ වගන්ති අනුව අපිට මේක මොකද කරන්න ඕනේ? කෙලින්ම 100ෙන් ගුණ කරන්න ඕනේ. මේ දශම සංඛ්‍යාව ගුණ කරනවා කීයෙන්ද? 100ෙන්. දශම සංඛ්‍යාවක් 100ෙන් ගුණ කරනකොට ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. මොකද්ද? අගට බිංදු දෙකක් දාන්න පුළුවන් මෙහෙම තිබ්බනම් 175 100ෙන් ගුණ කරන්න කිව්වොත් අපි අගට බිංදු දෙකක් දාගන්නවා. මේක 100ෙන් ගුණ කරද්දී මොකද කරන්නේ? දශම තිත අයින් කළ ගුණ කරන්නත් පුළුවන්. ඊට වඩා ලේසි ක්‍රමය මෙතන බිංදු දෙකක් තියෙන හින්දා දශම තිත දෙකක් මේ පැත්තට පන්නනවා. දෙකක් පන්නනවා. බිංදු දෙකක් නිසා දෙකක් පන්නනවා. එතකොට ඉතුරු වෙන ඉලක්කම කීයද? 175. ඔහොම ලියන්නත් පුළුවන්. අපි තව උදාහරණයක් බැලුවොත් අපි නිකන් ලේසි ගානක් ගමු. 0.7 ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා. right? මම එහෙනම් වෙන මොනවත් කරන්නේ නැහැ. භාග වලින් ලියන්නෙත් නැහැ. මම නිකම්ම ඔය ඉලක්කම වැඩි කරනවා 0.7 වැඩි කරනවා කීයෙන්ද? 100. දැන් ඒක කොහොමද දශම තිත පන්නන්නේ? කොහොමද පන්නන්නේ? බිංදු දෙකයි ඉලක්කම් දෙකක් පන්නන්නත් ඕනි. කෙරවලට බිඳුවක් දාගන්න. එකක් පන්නපුවාම නම් 7යි. තව එකක් පන්නන්න අගට බිංදුවක් දාන. ඒතර උත්තර එනවා 100ට 70 කියලා. ඔහොම ಗುಣ කරන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න. right? කෙලින්ම අපිට මේ දශම සංඛ්‍යා දෙක 100ෙන් ගුණ කරලා ප්‍රතිශත ලකුණ දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර කලින් විදියට 10න් 7 කියලා ලියලා එහෙම හදන්නත් පුළුවන්. right? මේක ලියා ගන්නකො මේ උදාහරණ දෙකක්. ඉවරද මේ ටික? කවිෂා හරිද? ඔව් සර්. right. අපි බලමු තව එකක්. දැන් එතකොට මේ 100ෙන් ගුණ කරන එක ලේසි වගේ නේද? අරක මේ පේන්නේ දෙකේ ටිකක් ඒකත් ලේසි මේකත් ලේසි දෙකම එකයි නේද?
භාගයක් විදියට ලියලා ගන්නත් පුළුවන්. හැබැයි අපි ගොඩක් වෙලාවට මෙන්න මේක තමයි කරන්නේ. මෙන්න මේ මම දෙවෙනියට දුන්නේ. මේක තමයි කරන්නේ. දෙන ලද දශම සංඛ්‍යාවක් එහෙම නැත්නම් භාගයක් 100ෙන් ගුණ කරලා ප්‍රතිශත ලකුණක් දාපුවාම වැඩේ ලේසි. sorry. මේක කොටු කරගන්නකො ඔයාලා. ඔය ලිව්ව වගන්තිය. මෙන්න මේක පොඩ්ඩක් ලස්සනට කොටු කරගන්න. ඒතරෝක පොඩ්ඩක් මතක හිටියි. අන්න මාත් කොටු කරගත්තා. right. ඔයාලත් මේ කොටු කරගන්න බලන්න. දෙන ලද දශමයක් හෝ භාගයක් 100ෙන් ගුණ කරලා ප්‍රතිශත ලකුණ දානවා. මම දැන් ওই විදිහට තමයි පොඩ්ඩක් ගණන් කීපයක් කරන්න යන්නේ. දැන් පාඩම ඉවරයි යා. පාඩම ඉවරයි. තව මම ගණන් කීපයක් දීලා අද කලින් නතර කරනවා. ඔව්. අද වැස්සත් එක්කනේ. සර් දලිත කරමු. ඔව් නේද? එදා තියෙනවා අල්ල ගන්න නේ. දලිස. මොකද එදා මේ දිමත් අකිදු ශාලිනී සෙනෙත්මිට හම්බුන ගණන් ටික ලේසියිනේ. අද මං ගෝ ඒගොල්ලන්ට අමාරු එකක් දෙනවා කියලා. මම ලියාගෙන ඉන්නේ. එදා දිදුලයි සමුදිතයි විදුමිනී හිටියේ. අනිත් ටීම් එකේ හිටියා දිමත් අකිදු ශාලිනී සෙනෙත්මි. අද මං හිතුවා ටීම් 3කට වෙන් කරනවා. එක ටීම් එකට දෙක ගානේ ශාලිනීව දානවා තනියම. right හරිනේ කොටු කරගත්තානේ right උදාහරණයක් බලමු තව උදාහරණයක් 1 2 මේ තුන්වෙනි එක්සැම්පල් එක මේ 100ෙන් ගුණ කරලා හදමු හරි 0.75 මේක ප්‍රතිශතයක් කරන්න බලන්න කෙලින්ම 100ෙන් ගුණ පළවෙනි ගාන අතවකම නෑ. ඔව් පළවෙනි ගාන මේකමලු. එහෙනම් 100ෙන් මන් දෙන්නම් 17. එහෙනම් ආයේ මේක හදන්න සමුදිත. කවන්නේ සමුදිත මේක තව එකක් හදමු. අර කලින් ගානමලුනේ. අකිදු මොකද්ද උත්තරේ? අකිදු උත්තරේ මොකක්ද දෙන්නේ? ඕක නම් වැරදි අකිදු. කවිෂා මොකක්ද උත්තරේ ඉන්නේ? මේක මෙහෙම නෙවෙන්නේ මම අර ලේසි ක්‍රමයේ මොකද්ද කිව්වේ 0.17 ගුණ කරමු කීයෙන්ද 100ෙන් සර් පළවෙනි එක වැදුනා දැන් හරිනේ. දැන් හරි එතකොට 100ෙන් ගුණ කරද්දි මේකේ බිංදු 2යිනේ එතකොට මේ දශම තුති ඉලක්කම් දෙකක් මෙහාට පන්නන්න උත්තර එනවා කෙලින්ම 0.17 ඒ කියන්නේ නිකම්ම 100ට 17 කියලා හරි උත්තරේ 100ට 17 ඊළඟ සර් මම පස්සේ දැම්මා උත්තරේ. රයිට් හරි කමන්නේ. ඊළඟ මේක කරන්න බලන්න. 5.4 5.4 try එකක් දෙන්න බලන්න. සමුදිත ඕක වැරදි. දැන් හරි. දිමත් හරි. අකින්දු ඕක වැරදි. කීයද ශාලිනී? නෑ. 5.4 තියෙන්නේ. කවිෂාගෙත් වැරදි. කෙල්ලේ 100ෙන් ගුණ කරන්නේ. අකින්දු 100ෙන් ගුණ කරන්න. විදුමිනී කීය දෙන්නේ? අකින්දු දැන් හරිය.
5.4 වැඩි කරන්න ඕනේ 100න් 100.2යි. එතකොට දශමතිත ඉලක්කම් දෙකක් පයින්නවා. එකක් පැන්නුවොත් 54නේ. ඒ එකක් පැන්නුවොත් තව එකක් පන්නන්න ඕනි. එතකොට අගට දාගන්න බිඳුවක්. ඒක මනෝමෙන් දාන්න. එතකොට උත්තරේ එනවා 100ට 540 කියලා. right ඊළඟ එක 5 බිඳුවයි දශම බිඳුවයි 9 බිඳුවයි දශම බිඳුවයි 9 ශාලිනිගේ හරි සමුදිත දිමත්ගෙත් හරි අකින්දු ඔය මොකද්ද කොල්ලෝ මට එවලා තියෙන්නේ සර් චුට්ටක් ඉල්ල ටයිප් කරත් ඉවරයි. කවිෂ ඔයාගෙත් වැරදි 100න් ගුණ කරද්දි දශමදිත කවිෂ යන්නේ අකින්දු ඒත් වැරදිනේ දැන් හරි අකින්දු මේක එතකොට අපි කෙලින්ම මොකද කරන්නේ 100න් ගුණ කරනවානේ එතකොට ඔන්න හොඳට මතක තියාගන්න දැන් 0.09 ගුණ කරන්න ඕනේ කීයෙන්ද කෙලින්ම 100ෙන් ඒ ක්‍රමේ ලේසිනේ එතකොට මෙතන බිංදු දෙකක් හින්දා අපි මේ දශමතිත ඉලක්කම් දෙකක් තියෙන තැන ඉඳන් දකුණට අරන් යනවා එතකොට උත්තරේ 0.09 ඒ කියන්නේ ඉතුරු වෙන්නේ නිකම්ම කීයද 9 එහෙනම් උත්තරේ 100ට 9 right 6 වෙනි ගාන 2.75 2.75 අකින්දුගේ එක හරි සමුදිතගේ හරි දිමත්ගෙත් හරි ශාලිනිගෙත් හරි විදුමිනි කෙල්ල දෙකක් තියෙනවා ඉස්සරහා කවිෂාගෙත් හරි අපේ දිදුලා අයින් වෙලා වගේනේ මේක කෙලින්ම අපි ගුණ කරමු කීයෙන්ද 100ෙන් 2.75 ඒ කියන්නේ 2.75 ගුණ කරනවා 100ෙන් 100.2යි දශමදිත දෙකක් මෙතනට පයින්නවා එතකොට උත්තරේ 275 right අංක 7 මේකත් 100ෙන් ගුණ කරන්න හරි 5න් 2 5න් 2 කෙලින්ම 100ෙන් ගුණ කරන්න කෙලින්ම 100ෙන් ගුණ කරන්න උත්තරේ බලන්න කොහොමද එන්නේ කියලා අපිට පුළුවන් අර මේ 100 එන විදිහට ගුණ කරලා හදන්න පුළුවන් අපි එහෙම නැතුව මේ ක්‍රමයට බලමු අයියෝ කල්පනා කරන්න 100ට 520 නෙමෙයිනේ මේක දරුවනේ අපි අනිත් ක්‍රමයට හැදුවොත් මොකක්ද එන්නේ 5න් 2නේ 5න් 2 අපි දන්නවා මෙතන 100 කරන්න මේක වැඩි කරනවා 20ෙන් එතකොට 20 ඒවා 5ක් 100යි 20 ඒවා දෙකක් 40යි 140 එන්න ඕනේ කොහොමද එන්නේ කියලා කල්පනා කරන්න බලන්න අර ක්‍රමයට කොහොමද එන්නේ මේ ක්‍රමයට මේක මෙහෙමයි වෙන්නේ මේ බලන්නකෝ මේ උඩ තියෙන දෙක මෙතන යටට ඉලක්කමක් නැති නිසා අපි යටට එක දා ගන්නවා ඉලක්කමක් නැති නිසා උඩ තියෙන දෙක ගුණ කරනවා 100ෙන් එතකොට දෙවරක් 100 200යි යට 5 ගුණ කරනවා එකෙන් එතකොට 5යි දැන් 205න් බෙදන්න 5 වරක් 4 20යි ඉතුරු බිඳුවයි නෑ 5න් බෙදන්නේ
උඩ විතරක් 100න් ගුණ කරනවා යට ගුණ කරන්නේ 1න්. යට ඉලක්කමක් නැති නිසා අපි යටට 1 දාගන්නවා. එහෙම එකක් පුළුවන් කියලා මතක තියාගන්නකෝ. හරි ඕක අපි කතා කරනවා මේ භාග ගුණ කිරීම කියලා පාඩමක් ලබන අවුරුද්දේදී. එතකොට 20ට 5 4යි 5 4ක් 4 20යි ඉතුරු බිංදුවයි 40යි. හැබැයි මේ ක්‍රමේ ටිකක් අමාරුයි වගේ. පළවෙනි එකට ගන්න පුළුවන්. මං කිව්වේ දැන් අර අපිට මේ ක්‍රමේනොත් පුළුවන් කියලා මතක තියාගන්න. හරි? ඔයාලා ලේසි ක්‍රමේ ඔයාලා තෝරගන්න. මම නම් කියන්නේ පළවෙනි එක ලේසි කියලා. හැබැයි දෙවෙනි එකත් එච්චර අමාරුවකුත් නැහැ. right. හරි එහෙනම් homework වලට අභ්‍යාස ටිකක් දෙන්න. homework වලට ලියා ගන්න විසි දෙකේ දෙක ඒක විතරක් කරන්නකෝ. ඇයි තව පේපර් එකකුත් දෙනවනේ. හරි 22 දෙක කරන්න ගොඩ ගැහෙනකන් ඉන්න එපා. දැන් අපි මන් දන්නවා හොඳම මෙතන ඉන්න හොඳම එක්කෙනේ මේ ගණන් ටික හැදුවේ මෙතන මේ අපේ මෙයානේ මං කියන්නේ. මේ ගණන් ටික හැදුවේ අද ක්ලාස් එක පටන් ගන්න පැයකට විතර කලින්. එහෙම කරන්න එපා. ඔයාලා මේ ටික අද හෙටම හදන්න. අද නම් බැරි වෙයි දැන්. හෙට අනිද්දා දිහාට හදන්න. මං කිව්වේ මේ මෙයා නෙමෙයි ශාලිනී නෙමෙයි ශාලිනී කලින්ම හදනවා. මේ වෙන එක්කෙනෙක් මං කිව්වේ. හරි අනිත් අයත් එහෙම තමයි. ඉතින් අම්බේ මං දන්නේ නැතුව රයිට් ඒක නිසා මේ ටික හදන්න. මොකද පේපරේ මං දෙනවා. පේපරේ දවස් දෙකක් තුනක් පහුවෙලා මං දාන්නම්. ශාලිනී චුට්ට මතක් කරන්න නැත්නම් ඔයාලා පේපරේ ආවේ නැත්නම් චුට්ට මතක් කරන්න සර් පේපරේ ආවේ නැහැ කියලා. රයිට් එතකොට අපි ඒක බලන්න පුළුවන්. හරි එහෙනම් මේ අභ්‍යාසය කරන්න එහෙනම් අපි දැලිස ගමු. මම ටක් ගාලා දැලිස ගන්න මට ඉස්සෙල්ලා ලෝඩ් කරගන්නත් අමතක වුණා. ඕනේ දැලිස මට විනාඩියක් දෙන්න චූටා. මොකද ශාලිනී එක නම? රයිට් හරි. අද ටීම් එක කොහොමද වෙන් කරන්නේ? අද මම ටීම් 3කට වෙන් කරන්නම්. ඔයාලට එකකට වෙලාව යන්නේ විනාඩි 15ක් විතර වගේනේ. මේ නේද එකට විනාඩි 3ක් විතර වගේනේ යන්නේ. ඕනේ අයින් වුණානේ ආයි අයියෝ.
right අපේ දැන් ඉන්නවා වෙලාවට එක්කෙනෙක් අයින් වුණානේ. අපි ටීම් 3කට දාමු. මං දාන්නම් එකකට දාන්නම් කවුද අපේ අකින්දුයි අකින්දුයි දිමත් දාන්නම් එක ටීම් එකකට. හරි. අනිත් ටීම් එකට දාන්නම් කවිෂයි සමුදිතයි. අනිත් ටීම් එකට දාන්නම් එතකොට විදුමිනී ශාලිනී. මම මේ නම් තියෙන පිළිවෙලට ගත්තේ. හරි. විදුමිනී ශාලිනී. මම ඊළඟ දවසේ වෙනස් කරන්නම් ටීම් එක. right. එහෙනම් අපි ලෑස්තියමු. මුලින්ම අකින්දුලාට තමයි හම්බෙන්නේ. අකින්දුලාගේ ටීම් එක අපි A කියලා දාමු. කවිෂලා B කියලා දාගමු. විදුමිනී C. එතකොට අකින්දුයි දිමත් ඊළඟට කවිෂයි සමුදිතයි ඊළඟට විදුමිනී ශාලිනී. දෙන්නම උත්තර කියන්න ඕනේ. දෙන්නම කිව්වට පස්සේ තමයි මම ප්‍රශ්නේ මේ එන්ටර් කරන්නේ. දෙන්න දෙකක් කිව්වොත් එහෙම මට හිතෙන එකක් මම දානවා. හරි? ඔන්න හොඳට මතක තියාගන්න. දෙන්න උත්තර දෙකක් කිව්වොත් මට හිතෙන එක තමයි මම දාන්නේ. මම දාන්නේ ගොඩක් කාලේ වැරදි එක. නේ එහෙම තමයි නේ නම් බෑනේ. right. එහෙනම් අකින්දු දිමත් ලෑස්තිද? ඔව් සර්. කො අකින්දු? ඔව් සර්. right. right. අපි එහෙනම් කරන්නේ ಗುಣ කිරීම කරමු. ලොකු එකක් දෙන්නේ ඈ. චක්කර බලන්න එපා හිතට අවංකව කරන්න. මම දැන් 6 පන්ති ළමයිගේ මම කැමරා ඔන් කර ගන්නවා. කැමරා ඔන් කරගෙන තමයි මම එයාලගේ කරන්නේ. එතකොට එයාලා ස්ක්‍රීන් එක දිහා බලා ගන්නවානේ. මට මේ සයිඩ් එකේ පේනවා එයාලා කොහෙද බලන්නේ කියලා. මම හිතුවා ඔයාලට එහෙම දෙන්නේ නැහැ. හරි. අකින්දු ලෑස්තිනේ? හරිනේ දිමත්? ඔව් සර්. ඔව් සර්. 6 වරක් 3 12යි. 18යි 18යි 5 වරක් 3 15යි. 15යි 8 වරක් 3 sorry ඒක 15 ඒක මං අතින් වැරදුනේ. හරි 8 වරක් 3 24යි 24යි. 6 වරක් 3 18යි. 18යි 7 වරක් 3 21යි 21යි. 6 වරක් 8 48යි. 48යි 8 වරක් 5 40යි. 40යි 8 වරක් 8 64යි 64යි. 8 වරක් 6 48යි 48යි. 7 වරක් 8 56යි 56යි. 8 වරක් 6 48යි 48යි. 5 වරක් 8 40යි 40යි. 8 වරක් 8 64යි. 64 6 වරක් 8 48යි. 7 වරක් 8 56යි 6 වරක් 6 36යි. අකින්දු 30යි 6 වරක් 5 30යි. 30යි 8 වරක් 6 48යි 48යි. 6 වරක් 6 36යි. අකින්දු 30යි 6 වරක් 7 42යි. 42යි 6 වරක් 5 30යි 30යි. 5 වරක් 5 25යි 8 වරක් 5 40යි. 40යි 6 වරක් 5 30යි 30යි. 7 වරක් 5 35යි 35යි right. එතකොට ඔයාලගේ ලකුණු 100යි ඈ. මෙතන එක හරි. ඒක මං අතින් වැරදුනේ. ලකුණු 100යි. ඔයාලට ගියා ටයිමින් එක විනාඩි 2යි තත්පර 25ක්. විනාඩි 2යි තත්පර 25ක්. right. කවිෂා ඊළඟට සමුදිත ලෑස්තිද? ලෑස්ති සර් කවිෂා නෑනේ. සමුදිත තනියෙන් පුළුවන්ද කමක් නැද්ද?
සර්. හරි කවිශලාට අකුණු ගහනවා කියලා අයින් වෙලා තියෙනවා. රයිට් හරි. ඉන්න මම ආපහු අලුත් එකක් ගන්නම්. සමුදිත තනියෙන් කමක් නැහැ ඉතින් නේද? ඊළඟ දවසේ මම දාන්නම්. රයිට්. සමුදිත 10 වරක් 3 30යි 10 වරක් 5 50යි 10 වරක් 4 40යි 10 වරක් 4 40යි 12 වරක් 10 120යි 7 වරක් 3 21යි 7 වරක් 5 35යි 7 වරක් 4 28යි 4 වරක් 7 28යි 12 වරක් 7 84යි 3 වරක් 3 9යි 3 වරක් 5 15යි 4 වරක් 3 12යි 3 වරක් 4 10යි 3 වරක් 12 30යි 8 වරක් 3 34යි 8 වරක් 5 45යි 8 වරක් 4 32යි 4 වරක් 8 32යි 12 වරක් 8 96යි 3 වරක් 3 9යි 5 වරක් 3 15යි 4 වරක් 3 12යි 3 වරක් 4 12යි 12 වරක් 3 36යි රයිට් හරි හොඳයි ඔයාගේ ඒතර එකක් වැරදුනේ අතන 45 නෙමෙයි 8 වරක් 5 40යි හොඳයි ලකුණු එතකොට ඒ 9 වගේ දැක්කේ දැන් කියන්නේ ඒකනේ රයිට් ඔයාට එතකොට ගියා වෙලාව අඩුයි හොඳයි විනාඩි 1යි තත්පර හැබැයි තනියෙන් කරනකොට වෙලාව යනවා අඩුයි වගේ නේ තත්පර 45යි හරි හොඳයි ඊළඟට ශලිනී විදුමිනී ලෑස්තිද විදුමිනී මේ ශලිනී නම් මේ මෙතන ඉන්නේ ඇස්ටි සර් රයිට් පොඩක් ඉන්න පොඩක් ඉන්න ඒක වෙලාව කියන්නේ මට කියන්න බැරි වුණානේ එහෙම කරන්න දෙයක් නැහැ ඊළඟ හරි ඔන්න ලෑස්ති නේද රයිට් නම් වරක් 8 72යි ඉක්මනට 81යි 72යි 7 වරක් 9 63යි 7 වරක් 9 9 වරක් 7 9 වරක් 5 45යි 9 වරක් 8 72යි 6 වරක් 8 6 වරක් 8 48යි 6 වරක් 7 42යි 7 වරක් 6 42යි 6 වරක් 5 6 වරක් 5 30යි 6 වරක් 8 48යි 6 වරක් 8 6 වරක් 7 40 2යි 6 වරක් 7 42යි 6 වරක් 5 30යි 6 වරක් 8 48යි 8 වරක් 8 64යි ශලිනී කිව්වා 56 කියලා 7 වරක් 8 56යි 8 වරක් 7 6යි 8 වරක් 5 40යි 8 වරක් 8
64 නම් වරක් 8 72යි නම් වරක් 7 63යි 7 වරක් 9 63 නම් වරක් 5 නම් වරක් 8 72යි right මේ ශරීරින්ද හරි විදිහට මේ වරදිනවා එතකොට ඔයාලට ගියා විනාඩි 2යි තත්පර 31ක්. එතකොට මම මේ විනාඩි වලින් අල්ලන්නේ එතකොට හොඳයි අපේ සමුදිත තමයි විනාඩි අඩුම කාලයකින් වැඩ කරේ සමුදිත හොඳයි එකයි වැරදුනේ විනාඩියයි තත්පර 45ක් ගියා. ඊට පස්සේ අපේ විදුමිනී ශලිනී ඒගොල්ලෝ විනාඩි 2යි තත්පර 31ක් ගියා. තත්පර 4කින් අකිඳුයි දිමත් තුන්වෙනියා වුණා. right මම ලබන සතියේ මෙහෙම කරන්න. එක්කෙනෙකුට විනාඩි 2කමාරක් නියන්නේ. එතකොට අපි 7 දෙනාට ඔක විනාඩි 20ක් දී 25ක ඉවර කරන්න පුළුවන්. ලබන සතියේ තනියම දෙනවා මතක තියාගන්න. කැමරාව ඔන් කරගෙන. right එහෙනම් homework ටික ලියාගත්තා. එහෙනම් අපි ඔව් තත්පර 3කින්. right අපි එහෙනම් මේ ලබන සතියේ ඉතුරු ටික බලමු. yes ඕක අපිට කරන්න බැයිද? මේක ෂෙයා කරන්න බෑ මේක මේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් මේක අර මගේ යාළු සර් කෙනෙක් ඉන්නවා ඒ සර්ගෙන් තමයි මම ගත්තේ මම නම්බරේ දෙන්නම් අකිදුවාට ඕන නම් ඒ සර් පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න මේක මේ ගොඩාක් දේවල් තියෙනවා මැත්ස් වලට ඕනේ ඒවා ඕන වුණොත් චුට්ටක් කියන්නකෝ පිළිමිතලාවේ සර් කෙනෙක් ඒ සර් තමයි මේ software එක හදලා තියෙන්නේ මේ සර් හදලා තියෙනවා මේ ගේම්ස් එහෙම අර බස් වල දැන් ඔය යන්න තියෙන දම් රැජින කූඹියෝ බස් තියෙන්නේ දැන් ඔයාලගේ පාරේ දුවන බස් ඒ බස් වලින් ගේම් හදලා තියෙනවා ඒ බස් වලින් ගේම් කියන්නේ බස් එක තරඟ යන්නේ හෝන් ගහන්න පුළුවන් ලයිට් දාන්න පුළුවන් ඒ ඔක්කොම තියෙනවා මේ එතකොට ඒකෙදි වෙන්නේ දැන් චක්‍රයක් නම් ඒ චක්‍ර තියෙන බස් එක අල්ලන්න තමයි තියෙන්නේ දැන් 6 වරක් 8 නම් 48 කියලා බස් එකක් යනවා ඒක ඕවර්ටේක් කරන්න ඕනේ නැත්තම් ඔය එහෙම මොනවා හරි තියෙන්නේ මාත් හරියට දන්නේ නැහැ මම ඒක ගත්තේ නැහැ එහෙම තියෙනවා හරි එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරනවා ගොඩක් හොඳයි කට්ටිය thank you sir thank you sir එහෙනම් ඊළඟට සම්බුම් පරිස්සමට ඉන්න මම පේපර් එකක් දාන එකක් දාන්න බැරිද? දාන්න නැද්ද sir? මොකක්ද සමුදිත ඔය දැරිස කියන එක ඔව් වෙබ්සයිට් එකක් හැටියට මම නැද්ද sir ඔක ඉන්ටර්නෙට් එකේ? මම චූටක් බලන්නම් ඒ සර්ගෙන් අහලා වෙබ්සයිට් එකක් තියෙනවද කියලා මේක නම් වෙබ්සයිට් එකෙන් නෙමෙයි කරේ ඒ සර්ගේ ඔය මගේ යාළුවෙක් එයා තමයි මේ කරන්නේ මම බලන්නම් චුට්ටක් වෙනම හදිනවද කියලා බලන්නම් සමහර වෙබ්සයිට් එකක් තිබ්බා වගේ මට මතකයි මම අහලා කියන්නම්කෝ එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි good night පරිස්සමින් ඉන්න thank you sir good night sir okay thank you sir good night sir